දෛ ගෞරවනීය අපේ සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට සෙනසුරාදාවක් ඔක්තෝබර් මාසේ 16 වෙනිදා ඉතින් අපි ඒක උරුලුස් පැයෙන් පැයකමාරක් ගත කරනවා මුත් බලාපොරොත්තු වෙනවා මේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවට. ඒකේ මුල් කාලේ අපි අපේ සම්ප්‍රදාන කුල ව්‍යවස්ථා සීපත් කර ගැනීමට විනාඩි ස්වල්පයක් ගත කරනවා. ඒක මම හිතන්නේ අපිට අද තියෙන්නේ මේ දිනචරියාව කියලාද ඊට පස්සේ අපි සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ අපිට අද දවසට නියමිත මාතෘකාව මතු කර ගන්නවා. ඒ අනුව අපි විවෘත ධර්ම සාකච්ඡාවකට පෙළඹෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක අපේ සාමාන්‍ය චාරිත්‍රය. ඉතින් මම ඒක මතක් කරේ කාගෙත් කාලසටහන ඉජු කර ගැනීම සඳහා ඉතින් මම 13 කුටි ගරු ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා. ඒ ව්‍යවස්ථා කීවීම සහ සංගීති සූත්‍රේ කාරණා සභාගත කිරීම අපි වෙනුවෙන් කරලා දෙන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමී කතිකාවත පළවෙනි කොටස. ස්වාක්ඛාතං බ්‍රහ්මචරියං සම්දිට්ඨික මකාලිකං යත්ථ අමෝඝා පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්ධං බ්‍රූහෙහි මා කාමස්ස වසංගමි. ශාන්ති රසෙන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුය. සද්ධෝ මහානාම ආරාධකෝ හෝති නෝ අස්සද්ධෝ යනාදීන් වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීර ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොටගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේින්ද එයින් උත්තමාර්ථයේ වැළහී යාමට හේතු පැනන හේින්ද සමාන ගත සිරිත් විරිත් ඇති පිරිසක් විය යුතුය. ගිහි පැවිදි කා විසින් වුවද තමාගේ මහත්කම් දක්වා අලංකාරයෙන් සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය. නියම කල්යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසුදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේවකෝ රාජකුමාර පංචිමානි පදහනියං ගානි ඉද රාජකුමාර භික්ඛු සද්ධෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධිහිං ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා භාදෝ හෝති අප්පා තංකෝ සමවේ පාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාද සීතාය නාචුන්නාය මජ්ක්‍ධිමාය පධානක්ඛමාය අසඨෝ හෝති අමායාවී අතා භූතං අත්තාන ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය ධාමවා දල්හ පරක්කමෝ අනික්කිට ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඊමානිකෝ රාජකුමාර පංච පදානියං ගානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුය යෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝපි සෝධිත්වා පබ්බාජේතයි වදාළ හේයින්
පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් සීලයක පිහිටුවා පණ්ඩු පලාසේක වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණ දහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රෞජ්‍යා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහැ නැති කුසීතකම් ආදී අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති භේද, කුල භේද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමක ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරක වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරු කමට හෝ පැවිදි කමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හේයින් පරීක්ෂා කොට භාරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යතයිදම් භික්කවේ පාපමිත්තතායි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්දේහි සංවාසං කප්පියව හෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතුය. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝඥාත්‍ය සිහි කොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලේද හොඳින් නසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං න පරිපූර්ණෙන්තෝ න සීලං පරිපූර්ණති යනාදී ධර්මයන් සිහි කොට තේර මජ්ක්‍ධිම නවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලු වත්පිළිවෙත් හොඳින් දැන උගෙන අනතිමානීව අනවශ්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැන උගෙන දලදඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම් වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරයේ පරිදි ඒ දෑහි යෙදිය යුතුය. නිද්දාරාමතා භස්සාරාමතා ඝනසංගනිකාරාමතා ආදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දශ කතා වස්තු වලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතුය. දිනක් පාසා දස ධම්ම සූත්‍ර අනුමාන සූත්‍රාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්යාප්තියෙන් වෙන්න ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වයේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මය උද්ග්‍රහණය ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුල දූෂණාදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. අවසානයි සාරස්. හොඳයි. අපි කියවන්නේ යෙදුනේ යෝගාශ්‍රම සංස්ථාවේ ව්‍යවස්ථාවේ පළවෙනි කොටස. එතකොට අපිට අද ඊගාවට තියෙන්නේ සංගීති සූත්‍රය අපි එදා සතර සංග්‍රහ වස්තු මම හිතන ඉදිරිපත් කරගත්තා. ඊගාවට තියෙන චතුක්ක නිපාතේ මාතෘකාව දවසේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන විදිහට අපි නැවතත් 13 කුටිය ගරු සංසංග ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකාය පාටික වර්ගය සංගීති සූත්‍රය චතුක්ක නිපාතය 390 පිටුව. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේහිව සංගායි තබ්බං න විවදි තබ්බං යතයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. එවත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල පැවතිය හැකි වනු පිණිස චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතුය. විවාද නොකළ යුතුය. එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත්
චත්තාරෝ අනරිය වෝහාරා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපෝ. අනාර්ය වරහන් ඇතුලේ ලාමකයන්ගේ ව්‍යවහාර සතරකි. බොරු කීම, කේලාම් කීම, පරොස්බස් බිනීම, හිස්පස් දෙඩීම. ඒක කරන්න තියෙන්නේ. ගිය පාරේක චත්තාරි සංඝහ වත්තුනි දානං පෙය්‍යවජ්ජං අත්තචරියා සමානත්තතා. මේ දෙකම ගිය පාරේකයි මේ සැරේකයි ගොඩක් ගෘහ ජීවිතයට සම්බන්ධ නැත්නම් ලෞකික ජීවිතයට සම්බන්ධ කාරණා ටිකක් තියෙන්නේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාය ගිහිය කියලා වෙනසක් නැහැ. බෞද්ධ අබෞද්ධ කියලා වෙනසකුත් නැහැ මේකේ. ඒ නිසා සාකච්ඡාට ගන්න වටිනවා. හැබැයි මේක සාකච්ඡා කරන්න එපයි කියලා බුදුහාමර කියලා තියෙන්නේ. ඒ සජ්ජායනා කරන්න. මේක වාද කරන්න දෙයක් නැහැ. සජ්ජායනා කරන්න. ඒකට අපි මේකට අදහස්පල කිරීමත් ඒ සමස්තය වශයෙන් බාර ගන්නව වෙනුවට නිකන් අපි පැහිය වෙන්න හදනවා වගේ කියලාත් හිතෙනවා. ඒ නිසා සංඝායිතබ්බන් කියලා මේකේ තියෙන්නේ. මේවා මේ බුදුචානන්සේ විසින් ලියලා යෝජනා කරලා අසං කරලා ඉවරයි. ඉතින් යන බලනකොට හතර මේ අනාර්ය වෝහාර මං හිතන්නේ මේ ජනමාධ්‍ය දියුණු වෙච්ච අද කාලේ විතර මේක මේ තරම්ම කඩන යුගයක් මානව ඉතිහාසයේ කවදාවත් තිබුණා කියලා. කිව්වොත් බොරුවක් කියන්නේ. හැම දෙයකම මොටිවේෂන් එකක් තියෙන එකට අපි කේලම කියලා කියන්න පුළුවන්. ඒ වගේම පරොස්බස් කියන්නේ වැරදි අයගේ වැරදි පෙන්ලා දීම සඳහා හරියම කැමැත්තක් තියෙනවා. රන්ද්‍ර ගවේෂී ඒව කියන්න ගියාම මේකේ වැරදි දක්වන ගතිය නෙවෙයි තියෙන්නේ කොනහන අරක සාරලා දාන ಗುಣ හාරලා දාන ಗುಣ මහු කියලා කියන්නේ. ඒ ගතිය තියෙනවා. ඊට පස්සේ හිස් වචන කිව්වහම මාත්‍රිකාව මෙහෙ කතා කරන්නේ මෙහෙ. ඉතින් ඒ සම්මන්ත්‍රණයකට ගියොත් සාකච්ඡාට ගියොත් ටෙලිෆෝන් එකට ගියොත් මේ මිනිස්සයා මේ මොකද්ද කියන දෙමළ කියලා තේරුම් ගන්න අන්තිමට අහන්න වෙනවා. දැන් හරි ඔක්කොම හරි දැන් තමයි මොකක්ද කියන්නේ ඔකට ඔච්චර කියන්න දෙයක් තියෙනවයි. කවදාවත් කියන්නේ නැහැ. ඒක හිතනවා සාහිත්‍යය කියලා. උන්ගේ අම්මගේ සාහිත්‍යය ඒක. ඒක බොරුවගේ මල්ලි. කාටවත් මේ කමඨාන් සුද්ධ කරන එකට මේ මගේ ජීවිතය ගත වෙන්නේ. යාන්තම් දැන් ටික ඒ දුරස්ත භාවනා ක්‍රමේ ඒකට මම ස්තුතිවන්ත වෙනවා රිට්‍රීට් ඕගනයිසර්ස්ලාට. මේ කියන්නේ මෙන්න මේකයි short to the point short and sweet. මේක නෑ පඳුරට ගහනවා මිසක් ආවට වදින්නේ නෑ. ඒක නිසා හැමදාම අනේ ස්වාමීන් වහන්සේ මට මෙන්න මේ ස්වාමීන්ට මේකයි ඉන්න මිසක් ඒ දුරස්ත බානවලට සම්බන්ධ වෙන්නෙත් නෑ. ඒකෙදී අදාළ කෝවිල අරලා තියෙන වෙලාවේදී දේවාලය අරලා තියලාගෙන අනියංකෙම්මරමයි ඉල්ලන්නේ. අනේ ස්වාමීන් බැද්ද පොඩ්ඩක් මං වෙනුවෙන් පොඩ්ඩක් මේ පැත්ත හැරලා බලන්න. මේ පැත්තට පොඩ්ඩක් අයින්ද. මේ පැත්තට පොඩ්ඩක් පස්සාරවන්න. ඔච්චර තමයි තියෙන්නේ. ඉතින් ඒ සාමාන්‍ය සේවයේ බලාපොරොත්තු වෙන ඇත්තෝ මේ ධූරාවලිය තේරුම් ගන්න නැතුව හැම කෙනාම මේ විදිහට අම්මගේ තනේ එල්ලෙන්න පටන් ගත්තොත් අම්මගේ රූපලාවන්‍යයට මොකද වෙන්නේ බලන්නකෝ. අම්මත් කැමති තනෙන් කිරි දෙන ගමන් රූපලාවන්‍යයක් තියාගන්න. ඉතින් ඒ නිසා මේ හතර වගාරනවා කියන එක බරහනකම මේකේ තියෙන බරපතලකම පෙන්නන්නේ සරුවච්චන් වහන්සේ 447ක් අතර 547ක් සූත්‍ර දේශනා කරලා පංචපරචාතේ කියන්නේ ඒකට අපි. ඒකේ හැම පවක්ම කරලා තියෙනවා. බුරු කීම ඇර. ඒක සරුවච්චන්සේ දේශනා කරන නිසා සරුවච්චන්සේ කියන දේ ඕන කෙනෙක් විශ්වාස කරනවා. කිසිම තැනක බොරුවක් කියන්නේ නැහැ. අත්තු මරලා තියෙනවා, හොරකම් කරලා තියෙනවා, කාමීත්‍යාචාරය කරලා තියෙනවා, මත්පැන් බීලා තියෙනවා, මේ විකාල භෝජනා කරලා තියෙනවා, නච්ච ගීත වාද්‍ය විසුක දර්ශන කරලා තියෙනවා, සල්ලි අලලා තියෙනවා, බුරු කියලා නැහැ. ඉතින් අද තියෙන 100%ක්ම අනිත් පැත්තේ රාජ්‍ය තන්ත්‍රයේ පටන් හැම බලාධිකාරියක්ම කරන්නේ යටින් මිනිහට බොරුවක් කියන එක. ඒකේ පලිප්පුව තමයි ජනමාධ්‍ය කියන්නේ. ඒකේ පලික්කුව තමයි IT කියලා කියන්නේ. ඒක තවත් දියුණු කරපු එක තමයි artificial intelligence කියන්නේ. ඉතින් අද එන ජනතාව පොඩි උන් හරි දක්ෂයි ඒකට. ඒ කියන්නේ අමු බොරුකාරයෝ. හරිම කෘත්‍රිම චරිත ගත කරන්නේ එක්කෙනෙකුට මේ තාත්වික චරිතයක් නෙමෙයි මේ බොරුව තාත්වික වෙලාද. එතන මේ රංගපෑම ඒ තරම්ම ඇඟට බහැලා එකෙකුටවත් තනි වෙන්න බයයි. ඇස් දෙක වහගන්න බයයි. සද්ද නැත්නම්කට යන්න බයයි. මොකද රංගපෑම නැහැ. මිනිස්සු ඉස්සරහා ඉඳලා මේ ඒ රංගපෑම නැති වෙනකොට මෙයාට ජීවිතේ නැහැ. තියෙන ජීවිතේ තියෙන්නේ මේ ෂෙනක ඉස්සරහාම ආපාලා මේකප් දාලා බෑක් ඩ්‍රොප්ස් හදලා
මේ ස්ටේජස් හදලා. ඒක රංගපාන්න දානවා. තිරේ ඇරෙනවා, තිරේ වැහෙනවා, ඔල්ලොර සංගඩ පැතිරෙනවා. සඳුළු තලෙන් බැස කුමාරිකාවන් ඕම් බලාපල්ලා කලගිඩි නටුමට දර දෙනවා. කලගිඩි දැකලා තියෙන එදා. ඊට පස්සේ ගෝයන් කපන්න මේ දෑක ඇති අරගෙන. ඔය ස්ටේජ් එකේ ගෝයන් කපනවා. ඒක ගෝයන් කපලා දෑක ඇත්තට කරකට ආපු මිනිස්සු කටමුළු වල යකෝ සාකි මුම් මේ දෑක ඇත්ත අරගෙන නටනවා. කලගිඩි අරන් නටනවා. අපේ අම්ම හිටියනම් කණ්ඩ පැලෙන්ට ගහනවා මේ කලගිඩි උඩ දාන්න යන්න. අහසට පිබිනා ඒ රංකලියා කියලා උඩ දාන්න. පොළොවට පිබිනා ඒ රංකලියා කියලා බිම දාන්න. අතර කලෙත් නෙවෙයි එතන ගන්න තියෙන්නේ මේ අඟක්ලු ගන්න තියෙන්නේ. ඒ අඟලු පිබින්නේ නලා වගේ කලියා නෙවෙයිලු නලියා කියලා තියෙන්න ඕනේ. ඉතින් ඒකේ නලේ කලිය වෙලා ඉතින් ඔන්න නාටකම්. ඉතින් වෙසක් එකට කරන භක්ති ගීත ටික බලන්නකෝ. වෙසක් එකට කරන තොරන් ටික බලන්නකෝ. වෙසක් එකට කරන කූඩු තරඟේ බලන්නකෝ. මේ මොකද්ද කරන්නේ කියලා. ඉතින් ඒකට මිනිස්සු මේ අපේ සංස්ථාවෙත් තියෙන බොහොම ඉතිහාසගත සංසිද්ධියක් අපේ පණ්ඩිත ශාන්සේ ඒ කොට ගහගෙන යන වෙලාව හරියට අවිල්ල තිනවා බණ ආරාධනා වලින් තමයි ස්වාමීන් වහන්සේ නමක් කරන් තියෙන්නේ. වෙසක් උත්සවයට බණට ආරාධනා කරලා තිනවා. මෙතන වැස්සේ තෙමීගෙන කොහොම හරි කොටත් උටුවත්තක් කරන්න ගිහිල්ලා තියෙනවා. ඊළ බණ්ඩ බණහන්න කට්ටිය නැතිලු. වයසක 3-4 දෙනෙක් ඉන්නවලු යන්නේ බැරි පාකින්සන් හැදිච්ච කට්ටිය. ටෝච් එකකුත් නැහැ. ඉතින් කරන්න දෙයක් නැතුව පන්සලට ඇවිල්ලා ඉන්නවා යා ගන්න විදියක් නැතුව කොහෙ. ඉතින් බණ්ඩ කතා කරලා බලනකොට සංවිධානය කරපු කට්ටියත් විජහට පණ්ඩිත ශාන්සේ ස්ටේජ් එකට නගලා ගියලු යන්නේ. වෙසක් බලන්න ගිහිල්ලා. ඉතින් පණ්ඩිත ශාන්සේ ඇවිල්ලා ලියනවා ලියුමක් ටැග් එකට සුසු අපූර්ව වෙසක් සරසිල්ල කියලා. මේක මේ පන්සල පාළුයි. මිනිස්සු ඔක්කොම වෙසක් බලන්න ගිහිල්ලා ඉතින් බණට ආරාධනා කරනවා. සකේට බණක් කියන්නේ බෑ. ඉතින් වටිනා හාමුදුර කෙනෙක් ගෙනත් තියලා හාමුදුර නගලා තිය යටි හඳු කරපත්තු වල තියලා යනවා. ඒක පළ වුණා සිරිමින පත්තරේ. සිරිමින කතරු ඇවිල්ලා පණ්ඩිත ස්වාමීන් හම්බෙලා ඊට පස්සේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ගැන පළ කරන්න පටන් අරගත්තා මේ කරන. දැන් ගල්දුවේ තමයි වෙසක් උත්සව පවත්වන්නේ. ඒ පණ්ඩිත ස්වාමීන් හිටපු තැන. කීපාර මං යනකොටත් මේ උපසම්පද උත්සවයට ලොකු බුදු පිළිමයක් ගහලා තොරන් ලයිට් දාලා බුදු රැස්වී දෙනවා. මට හිතුණා 5000ක් විතර කොලාච්චු ගහලා දාන්න බුදු පිළිමේ ගාවට එන්නේ කරන්න ගන්න. ටැග් එකට සුසු වෙසක් සරසිල්ල කියලා. ඉතින් ඒ වාගේ මේ බොරුවටයි කේලමටයි හිස්සචනයි පරිසවචනෙට ඉතින් මම ඔය පහුගිය ටිකේම රණ්ඩු කරනවා. ඉතින් බුද්ධරකේ දහමතුත් එක රණ්ඩු කරනකොට එහාමර කියනවා මේ පටලව ගන්න එපා. ඇමරිකන් තොරතුරු අහන්න එපා. ඇමරිකාවේ තියෙන එන්ටර්ටේන්මන්ට්. මොනවාරි කුණුහරුපෙකින් මිනිස්සයා කුප්පණ්ඩ හදන එකයි තියෙන්නේ. ලිංගිකත්වයෙන් හෝ මාරාන්තික අපරාධිකින් හෝ නැත්නම් ක්‍රීඩා තරගේ මිනිස්සයා එන්ටර්ටේන් කරන්න තියෙන ප්‍රවෘත්ති කියලා ගන්න එපා. ඔය නිකන් මේ කෑමක් හදලා තියෙන මේසෙට අරලා. ඕක කෑවට බඩ පිරෙන්නේ නැහැ. ඕක ජංක් ෆුඩ් එකක්. ඉතින් අපි ඒක ප්‍රවෘත්ති කියලා බැලුවට පස්සේ මේක තමයි වෙන්නේ නැති කියලා බැලුවොත් මේ හතරට අහු වෙන සේරම. බොරු කේලම් ඉස්සචන පරිසෝද. ඉතින් ඒ විදිහට මේ ට්‍රුත් එක බෙන්ඩ් කරන්න බැරි නම් බෙන්ඩින් ද ට්‍රුත් බැරි නම් BBC එකකින් අස්කල දානවා. BBC එකේ හිටියොත් ඒ අර ලියලා තියෙනවා මේ මම හිතන්නේ මේ එලිසබෙත් රජුගේ අම්මද කොහොද ඉන්න කාලේ වැඩක් නැහැ කතා කරලා. ඉතින් එංගලන්තේ පුරාවට BBC එකේ වැඩසටහන තිබලු මෙයාට දීර්ඝායුෂ කරලා පාරේ හම්බෙන මිනිස්සුන්ගෙන් මයික් එක දාලා අදහස් විමසනවා. ඉතින් පාරේ මිනිස්සුකල ඔය කියන්නේ අපි දන්නේ නැහැ කවුද ඉන්නේ. එහෙම කෙනෙක් ඉන්නවද අපි දන්නේ නැහැ කියලා. ඒ 99%ක්ම මිනිස්සු බයිනවලු. දැන් ආවඩ එඩිටර් කතා කරලා කිව්වලු මේක බල කරන්න කිව්වොත් එහෙම අර මිනිස්සුගේ දීර්ඝායුෂනේ ආර්ග කෙටි වෙනවා. නෑ නෑ ඔය දන්න ටික අරගෙන ඒක විතරයි තියෙන්නේ කියලා ඔක අම්බරලා කියවපන් කිව්වලු. පුරුට්ටි ගොල්ලෝ දකින්න මිනිස්සු කියන්නේ දීර්ඝායුෂ වේවා කියලා අරකයි මේකයි කියලා 100ට ඒක අම්බරලා එළියට දැම්මට පස්සේ BBC එකමුත් වාර්තාවක් කරනවා අපේ රජිනිගේ අම්මට අපේ නම් කියන්නේ අම්මට කියලා වෙන එක දීර්ඝායුෂ වේවා කියලා මිනිස්සු කියනවා කියලා. එකක් දන්නෙත් නෑ හැම කෙනෙක් ඉන්නවයි කියලා ලංකාවේ හෝ ලෝකේ හෝ. ඉතින් මේ bending the truth කියන එක තමයි ඔය අද ජනමාධ්‍ය කියලා උගන්වන්නේ. ඒක භයානක අපරාධයක්. ඒකට කියන්නේ බොරුව නෙවෙයි බොරුවගේ මල්ලි කියලා. අතිශෝක්තිය තියෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ අද්දෙජ්ජ වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා දෙකක් නැහැ. හිස්සචන නැහැ. උච්ඡාදනංච ජඤ්ඤා අපසාදනංච ජඤ්ඤා නේව උසාදේති අපසාදේති. ඕනම කෙනෙක් උසස් කළ කතා කරන්න පුළුවන් බුදුහාමුදුරන්. බුදු වචන හැසිරීමේ ශ්‍රේෂ්ඨම ඥානයක් තියෙනවා.
ඕනම කෙනෙක් පහත් කළා කතා කරන්නත් පුළුවන් බුදුරජාණන් වහන්සේට කවදාකවත් මනුස්සයාගේ ඇති හැටිය කියනවා මිස ඔසවා තැබීමක් කරන්නේත් නැහැ. පහත් කර කතා කිරීමක් කරන්නේත් නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් මට කලිමුත් දවසක මතක් කරා වගේ රෑ 9:00 විතර වෙනකොට මම වාඩි වෙලා ඉඳලා අපව යන ගමන් ලොකු සංහස ගාවට ගිහිල්ලා උණු වතුර ඇල් වතුර තියෙනවද කියලා බලලා පොඩ්ඩක් ඉතින් කතා කරලා යනවා. ඉතින් කතා කරලා යන වෙලාවේදී රෑ වෙලාව අපේ පරණුපාසක මහත්තයෙක් මේ හාමුදුර කෙනෙක්ගේ ආදාහන උත්සවයකට ගිහිල්ලා. අනේ ස්වාමීන් වහන්සේ එනකොට රෑ වුණා මම ඉතින් පන්තට වන්දනාට කියනවා ඔබ වහන්සේලා වන්දනා කර ගන්න බැරි නිසා මට අවසරයි වඳින්න කියලා ලොකු සංහසී කරබනේ හිටියා. කිව්වා බැද්දන්නේ ස්වාමීන් වහන්සේ පුෆ් සෙනග පුදුමාකාර සෙනගක් මේ පුදුමාකාර උත්සව සංවිධාන මේ මම දැකලා නැහැ කවදාකවත් හෙලිකොප්ටරෙන් ඇවිල්ලා මල් දැම්මා. ඉතින් ඒක නිසා වැඩක් නැහැ කතා කරලා කියලා මිනිස්සු යන්නයි ලොකු සංසි කියනවා. මේ ගුණයක් නැති මිනිස්සුන්ගේ ಗುಣ ගායනා කරනවා කියන එක සමහරු හිතනවලු කමක් නැහැ. ඉතින් කට තියනවාට වචන තියනවාට කියනවායි කියලා. මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැතු එක බුදුහාමුදුරන් කරන නිග්‍රහයක් කියලා. ಗುಣ කතා කළ යුතු කෙනෙක් ඉඳද්දී මේ ගුණයක් නැති මිනිස්සුගේ ගුණ ප්‍රකාශ කිරීම බුදුහාමුදුරන් කරන නිග්‍රහයක්. ප්‍රමාණයක් තියෙනවා කොයි දෙයක වුණත් නිකන් අනවශ්‍ය විදියට කාගවත් ගුණ ගායනා කරන්න යන්න එපා. ඒ කරන්නේ වවාගෙන කන්නේ කබර ගෝයා තල ගෝයා කරගන්නේ කන්න. ඒක තේරෙන්නේ නැහැනේ හුදී ජනතාව හිතන්නේ මේ පත්තරේ බලලා නිවුස් අහලා අපිට ලෝකේ හරස්කඩ දැක් ගන්න පුළුවන්. ලෝකේ හරස්කඩ නෙමෙයි ජාත්‍යන්තර සංගම් විසින් අවුරුදු 20කට ඉස්සෙල්ලා සැලසුම් කරපු නිවුස් එකක් අද කියවයි. මේ විදියට යන්න ඕනේ ට්‍රෙන්ඩ් එක, මේ විදියට යන්න ඕනේ ලෙඩ, මේ විදියට යන්න ඕනේ ආර්ථිකය, මේ විදියට යන්න ඕනේ ගෑනුගේ හෙළුව. ඔය හතර ඔක්කොම තීන්දුව අවුරුදු 20කට ඉස්සෙල්ලා ඒක තමයි සැලසුම් කරන්නේ. ඉතින් අපි වර්ණ ප්‍රවෘත්ති වල මොනවද තියෙන්නේ? මේ ප්‍රවෘත්ති යම් හේයකින් ඒගොල්ලෝ ඒ කියාපු දේ උනේ නැත්තම් උන් අවශ්‍ය මිනිවරම කරනවා ඒ වෙලාවට. ඉතින් අවශ්‍ය සම්මාන යාට දෙනවා. අවශ්‍ය ෆැෂන් එක එලි දක්වනවා. ඒගොල්ලෝ කියන අපි කිව්වේ නැද්ද? අවුරුදු 20කට ඉස්සෙල්ලා මේ ෆැෂන් එක එනවයි කියලා. අපි කිව්වේ නැද්ද මෙහෙම මිනිමරක් වෙයි කියලා. අපි කිව්වේ නැද්ද මෙහෙම උන්ගේ ඇති ඔක්කොම තියෙන්නේ. මොකද අපිට පත්තරේ නැතුව ජීවත් වෙන්න බැරි නිසා. අපිට තොරතුරු නැතුව ජීවත් වෙන්න බෑ. ඒකයි කට්ටිය රිට්‍රීට් එකට එනකොට සෙල්ෆෝන් එක කරේ දාගෙන ඉන්නේ. කිව්වොත් එහෙම මේ භාවනා කරන වෙලාවේ මේ ෆෝන් එක තියලා ඉන්නේ කියලා අප්පා මානවයිති වාසිකම් පිළිබඳ ප්‍රධාන ප්‍රශ්නයක් එනවා. ඒම කොහොමද? මේ ඉන්ෂුරන්ස් තියනවද මේ? මෙඩිකල් ඉන්ෂුරන්ස් තියනවද? ලයිෆ් ඉන්ෂුරන්ස් තියනවද? දොස්තරලා ඉන්නවද? ඔක්සිජන් ගන්න තියනවද? සේලන් තියනවද? ඒක රිට්‍රීට් කරන්න බෑ. ඒක නිකන් මේ අපි අයිතිවාසිකම් පැහැරෑරීමක් කියලා කියනවා. අපි කරන්නේ සත්ත පහක්වත් ගන්න නැහැ. කන රත් වෙන්න ගහලා එලවනවා අර ටැංකිය දිගෙන් පල්ලෙහාට. පුළුවන් නම් දෙයක් කාලා හිටපන්. අපි රාජ්‍ය සැප දෙන්නේ නැහැ. තියෙන දේ බෙදා ගන්නවා. එහෙම වගකීමක් නැහැ. අපිට ඕන නම් අපි දෙනව නැත්තම් නැහැ. ඒක මේ තමයි ගෝයන්ක ක්‍රමයේ ගියේ. ගෝයන්ක ක්‍රමයේ සත්ත පහක්වත් ගත්තේ නැහැ. නිසා ගෝයන්ක ක්‍රමේ ඇත්තටම ගෝයන්ක අන්තිවර 100%ක්ම බංකොලොත් වුණා. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද මේ මනුස්සයා කිරුවේ සාධන සේවාවක්නේ. කිසිම කෙනෙකුට කට උත්තරයක් නැහැ. ඇමරිකාවේ පවා රිට්‍රීට් එකක් කරනකොට සල්ලි ගන්නෑ. ඒක ඉතින් කරන්නම බෑ. ඒත් මනුස්සයා කරනවා. හැබැයි ඉතින් අවාසන නැති ලංකාවේ කී ගන්නවා. ලංකාවේ ගන්නවා නම්මනම් දාලා මාත් ගන්න දිනුවක් කරන්න කියලා අපිටත් කිව්වා සල්ලි දීලා සල්ලි දෙන්න කිව්වා. මම කිව්වා බිලක් දෙන්න කියලා. එහෙන් බිල් දෙන්න බෑ. මම කිව්වා අපිට බිලක් ඕන. අපිත් ආයතනයක් තියෙන්නේ. ඒවට පොත දානවා. නැත්නම් ගෝයන්ක තුමාගේ නැති උනේ. ඉතින් ඒක තමයි නිස්සන්න වනේ ප්‍රතිමාව. ඒකට අපි අතින් බොරු කිවෙන්නේ නැත්තේ නෑ. කේලම් හිස්සචන පරිසෝචන නෑ. ඉතින් අපි කාටවත් කියන්නේ නෑනේ මෙහෙට එන්නේ කියලා. මේකක් තියෙනවා කැමති නම් කරගෙන යන්න. උල්ලුවන් තරම් උත්සාහ කරනවා ඩෙමොක්‍රටික්. හැමදේම ප්‍රකාශ කරලා කරන්න. හැමදේම විවෘත කරන්න. ට්‍රාන්ස්පරන්ට්. හැමදේම ශ්‍රම විභජනය කරන්න. හැම කෙනාටම බලේ පවරන හැම කෙනාටම කොටස් දෙනවා මේක කරලා දාන්නයි කියලා. පුළුවන් කටේ. ඒකට මම හිතන ගොඩක් අඩුයි අපිට අර තියෙන ජනමාධ්‍ය තුලින් පටලවා ගැනීම අමාරුයි. සමහරුන්ට ඒක දරන්න බෑ. මේ තරම් විවෘතව කියාගන්න ඒගොල්ලෝ ඉල්ලනවා පුද්ගලිකයි රහසිගතයි කියලා. පෙරිත සාහිත්‍ය පොඩ්ඩක් පැත්තකටලා ඉන්න මයිත් එක්ක විතරක් පොඩ්ඩක් ප්‍රේම සම්බන්ධයක් කරන්න. මයිත් එක්ක විතරක් සල්ලාපයක් කරන්න. පුළුවන් බැරිකමක් නෑ ඕනේ නෑ. එහෙම දෙයක් අවශ්‍ය නෑ. අපිට බුදුරජාණන්සේ මගේ කියා ගන්න ඕන කමක් නැහැ. බුදුරජාණන්සේ ඉතින් හිටපු දෙය. තමන් බුදුහාමුදුර ගාට යනවා මිසක බුදුහාමුදුරගේ තමයි ගෙදර කොට්ටේ අස්සට හරි පච්ච කොටා ගන්න හරි පපු ඉල්ල ගන්න හරි කියලා ඕනේ නැහැ. බුදුරජාණන්සේ තන්ට යන්න. ඒ වගේ මේ
අනාර්ය වෝහාරය ගත්තොත් ජනමාධ්‍ය කිව්වොත් ටෙක්නොලොජි කිව්වොත් පේටන්ට් රෙකෝඩ් කරයි කිව්වොත් එහෙම නැත්නම් මේ බෙස්ට් සෙලර් කිව්වොත් අය ගණ්ඩ නම් දෙයක් නැහැ. ගණ්ඩ නම් දෙයක් නැහැ. ඒව පිටිපස්සේ ගිහලා කාපු කෙනෙක් මම මේ කතා කරන්නේ. ඒක මට පාඩුවක්ම උනේත් නැහැ. අද මේ කතා කරන්නේ ඒ වගේ අර නරකින් හරි කමන එක දැනගෙන හිටපු නිසා මම කාටවත් ඒ නිසා කියන්නෙත් නැහැ. ඒ ජනමාධ්‍ය බලන්න එපා, ටෙක්නොලොජි බලන්න එපයි කියලා. මොකද 21st century එකේ communication skills වල තියෙන්නේ information skill, technological skills, media skills. ඔය තුනම අපි මේ වෙනකොට කවර් කරලා තියෙනවා ගුවන්විදුලි සංස්ථාවේ City FM එකේ. හරි අසීරුයි ඒක. information skill කියලා කියන්නේ අපි ළඟට එන තොරතුරු දත්ත සංඛ්‍යාන සහ මේ ඉදිරිපත් කිරීම පිළිබඳව ලෝකෙ මේ කරන නාටකම දැනගන්න ඕනේ. නාටකම අදහසින් නෙවෙයි කියන්නේ. පොඩි ළමයින්ට තොරතුරු දැනගෙන ඉන්න ඕනේ කියන එක කියනවා අධ්‍යාපන දෙපාර්තමේන්තුව. පොඩි ළමයි ඔක්කොටම වැඩි දන්නවා. ওই තොරතුරු දැනගත්තට කවදාකවත් බයලජ්ජාව පහළ වෙන්නේ නැහැ. මේ බයලජ්ජාව නැති කරන්න කරන හිඩන් කරිකියුලම් එකේ අංගයක් තමයි තොරතුරු වගුරෝණ එක. ඒතකොට දෙමාපියෝ පේන්නේ වැද්දෝ වගේ මැට්ටෝ වගේ. අපි තොරතුරු දන්නවා කියලා කිසිම තොරතුරක බයලජ්‍ය දෙක නැහැ. ඉතින් මං කිව්වා ඔය ඇහැ කන දිව නාසය කය මන කියන හයෙන් තොරතුරු වගේක් එනවා. පුළුවන් නම් ඔය ටික බලපන්. එන තොරතුරු ටිකවත් බලන්න බෑ මනසට. ඇහෙන් එන තොරතුරුම ඇති උදේ ඉඳලා හැන්ද වෙනකම්. නාසයෙන්, කනෙන්, දිවෙන්, කයෙන්, මනසෙන්. ඉතින් ඔය හය මනසට හිතට තටුව සකස් කරලා දෙන්නේ සංස්කාරය. ඉතින් සංස්කාර තමයි තීන්දුව කරන්නේ කොච්චරක් තොරතුරු තිබුණත් තටුව සකස් කරන්නේ. එහෙම නැත්නම් පූජා වට්ටිය සකස් කරන්නේ සංස්කාර. ඉතින් සංස්කාර වල අමු බාල් භාවයක තමයි විඥානේ ජීවත් වෙන්නේ. හැබැයි සංස්කාර කියන්නේ විඥානික දරුවෙක්. ඉතින් ඔය තොරතුරු තාක්ෂණය පිළිබඳ ඔය ටික දන්නේ නැතුව මේ මෝගේ වාහෙලා ඇමරිකාවයි එංගලන්තෙයි අඟහරු ලෝකෙයි ඉවට තියෙන දිගයි පල්ලයි ආලෝකයේ වේගයේ දිගයි පල්ල බැලුවට හිත වැඩ කරන හැටි දන්නේ නැහැ. දන්නේ නැතුව තොරතුරු දුන්නාම වඳුරට දැලිපිය දුන්නා වගේ කියලා අයින්ස්ටයින් පවා කියනවා. හොඳ කැපෙන ආයුධයක් වඳුරකට දුන්නා මොනව කරයිද? දැලිපියක් දුන්නා මොනව කරයිද? ඌ කිරි කණ්ඩ ගනි දැලිපිය. ආන්නේ වගේ තොරතුරු. ඉතින් ඒක තොරතුරු information skills කියලා ඒක අරගෙන මම උත්සාහ කරා මේ information skill එකේ mindfulness එක නැහැ කියලා. ඒ 21 වෙනි සතවර්ෂයේ තියෙන skills 12ක් තියෙනවා. මැද එක තමයි ඔය sannivedanaya ගැන දාලා තියෙන්නේ. information skills වල අනිවාර්යයෙන්ම තිබිය යුතු ප්‍රීතිමත් ළමෙක් සඳහා ප්‍රසන්න ළමෙක් සඳහා තිබිය යුතු සතිය නැහැ. ඉතින් සතිපාසලේ අපි අර තොරතුරු 12ම පිළි අරගෙන ඒකට සතිපන්නරේ දාලා සති පේස්ට් එක දාලා ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මීඩියා ලිටරසි කියලා. යමක් ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ ගෑණියෙක් රූපලාවන්‍ය දාලා වේශයක් කරන හැටි, වෛශ්‍යාවක් කරන හැටි. ඉතින් ඕක පුදුම විදිහට උගන්වනවා. දන්න තොරතුරු පලිප්පුවේ දාලා දකින්නකොට කෙලවැක් කරෙන්න හදන හැටි. ඉතින් ඒක අපිට මේ සංස්කාර ටික කරලානේ මේ සංසාරේ කාලා තියෙන්නේ අපි. අපේ විඥානයේ කන්නේ සංස්කාර විසින් සංස්කරණය කරන ලද ප්‍රතිසංස්කරණ ලද තොරතුරු වගේ. ලෝකේ තියෙන තොරතුරු කිසිම එකක් අපිට ගොදුරු වෙන්නේ නැහැ. ඇති දේ පේන්නෙත් නැහැ, පේන දේ ඇත්තෙත් නැහැ. සංස්කාර විසින් හදලා දෙන එක තමයි පේන්නේ. ඒක දන්නේ නැතුව මේ ප්‍රොජෙක්ටර් එකක්, කැමරාවක්, එහෙම නැත්නම් මේ IT ටෙක්නොලොජි ගත්තට මේ සේරම හැදුවේ මනස ඊට වැඩිය ওই ටෙක්නොලොජි එකේ ඉස්සරහින් ඉන්නේ. ඒක නිසා බුදුරජාණන් සඳහන් කර තියෙනවා මානිනී මේ චරණ චිත්‍ර කියන එක දන්නවද කියලා අහනවා. අපේ නරක වෙලාවට එතන හිටපහමුදුර ඔව් කියලා කියනවා. මහනි චිත්තං චරණ චිත්තම්පි චිත්තතරං කියලා කියනවා. අපි චරණ චිත්‍රය ගමු චලන චිත්‍ර කියලා જાතියක් තියෙනවනේ. කියන්නේ මූවිස් ආද ලෝකේ දෙන ප්‍රධානම අපි කියන ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධ්‍ය කියලා. ඒ ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධ්‍ය හදන්නේ හිතෙන්. හිත ඊට වැඩිය චිත්තතරං විචිත්‍රයි. අපි හිතේ ගන්න දන්නේ නැතුව ඒ එඩිට හදන හැටි, ඩිරෙක්ටර් හදන හැටි, තිර රචන ලියපෙකන හදන හැටි, කැමරා කෝණය ගැන කතා කරනවා. මොනතරම් බාල්දු වැඩක්ද? මොනතරම් දීන භාවයක්ද? ඔක්කොම කරන්නේ අපිනේ. ඔක්කොම කරන්නේ Tamange හිතෙන්නේ.
හිත ඊට වැඩි විචිත්‍රතරයි. ඉතින් ඒ නිසා මීඩියා කියලා කියන්නේ වසක්, කුඩු ගැහිල්ලක්, මද්ද්‍රව්‍යයක්, ඒකාන්තෙම මදේ ප්‍රමාදේ කියලා කියන්න පුළුවන්. මීඩියා කියනකොට ඒකාන්තෙම මදේට ප්‍රමාදයට ලක් කිරීමක් කියලා කියන්න බෑ. ඒකෙන් තමයි මිනිස්සු රවට්ට ගන්න. ඒ සතිමත් දරුවෙකුට, සතිමත් ඉන්න කෙනෙකුට අපි දැන්ටත් ඉන්නේ මීඩියා ලෝකෙක. අපි දැන්ටත් ඉන්නේ මදේ ප්‍රමාදේ දන්නවනම් අප්‍රමාද වෙන්නකෝ. සතිමත් වෙන්නකෝ. මදේ නැතුව ඉන්නකෝ. අනේ එදාට තේරෙයි මේ තොරතුරු නැති ලෝකයට තමයි නැත්තම් එයින් වෙන් වෙච්ච ලෝකෙ තමයි නිවන් කියලා කියන්නේ. ඉතින් මේ ඔක්කොම ලං කර ගන්න නටන, කතාවද බැඳගෙන, පොත් ලියාගෙන, ගෙවල් හදාගෙන මේ අරණ්‍ය හදාගෙන අපි නටන නැටිල්ලත් මේකෙන් විවේකජම් පීති සුඛං රූප පේන්නේ නැති විවේකය, සද්ද ඇහෙන්නේ නැති විවේකයේ, ගන්ධ රස පහස කියන මුතේ නැති විවේකයේ, විඥාන විවේකයේ කියන මේ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ගත්තොත් මිනිසුන්ට නූල් බඳින්න වෙනවා තනිකන් දෝෂෙට. අද ඒ තරම්ම මේ ශිෂ්ට මිනිසයා අශිෂ්ට වෙලා තියෙනවා. ශිෂ්ට මිනිසයාට සාමාන්‍ය බුද්ධිය නැති වෙලා තියෙනවා. ඒකට පිටරටින් විශේෂඥයෝ ගෙන්නන්න වෙලා තියෙනවා මිනිසුන්ට මේ සාමාන්‍ය බුද්ධිය කියලා දෙන්න. මොකද මේ මීඩියා සිග්නල් නැති එක ප්‍රාන්තයක් තිබුණා ඇමරිකාවේ මට මතක නැහැ ප්‍රාන්තේ නම. ඉස්ලාම ටෙලිවිෂන් එනකොට 1970 ගණන් වල 70 නෙවෙයි. ඔව් 79 තමයි මම පාස් අවුට් උනේ. මේක වෙන්න ඕනේ 81 82 ආර්ථික විමසුමේ සංගලාවේ පරිවර්තනයක් දාලා තිබුණා මායානලය කියලා. Tube of Illusion කියලා ඒක පෙන්නලා තිබුණා. කට්ටියක් සර්වේ එකක් කරලා තියෙනවා ටෙලිවිෂන් සිග්නල් නැති පළාතේ ළමයි සහ ටෙලිවිෂන් සිග්නල් තියෙන අලුතෙන් ආපු ගමන් black and white මිනිස් ළමයි අතර හැසිරීම ළමයි හැන්දෑ වෙනකොට කිසිම දෙමාපියන්ගේ වග විභාගයක් කැමක් බීමක් නැහැ. අරක දිහා බලාගත්ත ගමන් මොනවත් කරන්නේ ටීවී එක දිහා බලන් තමයි කරන්නේ. කිසිම වෙලාවක කෙනෙක් එක හදා බෙදාගෙන ඉලක් නැහැ. යාට මට ටීවී එකක් ඕනේ, වාට ටීවී එකක් ඕනේ බලාගෙන ඉන්නවා. අර ටීවී නැති කට්ටිය ළමයි එකතු වෙලා සෙල්ලම් කරනවා, හැන්දෑවට මුණ කට හොදා ගන්නවා, බඩගිනි වෙනවා, අම්මා ගාවට යනවා, පෞල් ජීවිතය ගත කරනවා. ඒ ළමයි මේ ළමයි තාත්තලා. මේ මීඩියා දැන් මේ සතිපාසලේ හදලා ඉවර තිනවා දෙකේ පන්ති ළමෙක්, පහේ පන්ති ළමෙක් වීඩියෝ එකක් හදලා ඉවරනවා. මපට් ෂෝ එකක්. සතිය ගැන. මේ කාටුන් චිත්‍ර හදලා එවනවා. ඊට පස්සේ වීඩියෝ පටි හදලා එවනවා. ඉතින් ඒක හොඳ පැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ හොඳ පණිවිඩයක් දෙන්න ගන්න හොඳ. හැබැයි දෙන්නෙම නන්නේ. දින හරියක් දෙන්නේ ඔය කාමීත්‍යාචාරයයි, සත්ත්ව ඝාතනයයි, හොරකමයි, සත්ත්ව ඝාතනයයි හොරකමයි තමයි. ඉතින් ඒ නිසා මේ මීඩියා ලිටරසි වල කියන්න පුළුවන් අපිට එන තොරතුරු හසුරුවලා අපිට ඕනේ පදම හදාගෙන අපිට ඕනේ ප්ලේට් එක හදාගෙන අපි මේ ගත කරන්න හදන ජීවිතේ තනිකර මායාවක් තියෙන අපි කවදාවත් ස්වභාවයට හැඩ ගැහෙන්නේ නැහැ. ස්වභාවය අපි කොච්චර තෝරලා බේරලා කණ්ඩ ගියත් එයා බෙදන්නේ නම් එක තාලෙටම තමයි. ඒක නැත්තම් තමයි අපි කියන්නේ ස්වභාව ධර්මයේ වේෂණ වෙලා කාලගුණේ විනාශ වෙලා ඊකට පොරොප්ප ගහලා හරියන්නේ නැහැ. Taman හැදෙන්න ඕනේ ස්වභාව ධර්මයට. ඊට පස්සේ ටෙක්නොලොජි IMT ටෙක්නොලොජිකල් එක මේ තාක්ෂණික උපකරණ දැනගන්න කියන පුළුවන් තරම්. ළමයින්ට දැනගන්න කියනවා ඒක තමයි අපිට මේ මොකටද මේ පෙරහැර ඉස්සරහටම යන්නේ. ඉතින් ඇමරිකන් එක හැමදාම ඉස්සරහ තමයි ඒකට. උන්නේ තාක්ෂණය හදන්නේ උන්ට ඒක නිකන් දෙනවා. අපේ මිනිස්සු අම්මලා තාත්තලා දවස් ගාණක් කඹරන්න ඕනේ උපකරණ හොයාගන්න. ඉතින් අපි යනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. දැන් උන් හදලා තියෙන මේ ක්‍රමයට උන්ගේම දරුවෝ හැමදාම ඉස්සරහින් ඉන්නේ. නමුත් මේ තාක්ෂණයේදී විඥානයේ වැදුනට පස්සේ තමයි හැමදේම දෙයක් බවට පත් වෙන්නේ කියන ශ්‍රෝඩින්ජන් කියපු මතේ හරි දන්නවනම් Schrodinger energy waves will collapse into matter whenever consciousness interacts. ඒකයි විශාලම මෙබලම අපි ළඟ තියෙන. ඒක පුංචි කරලා මේ IT ටෙක්නොලොජි එකෙන් හදපු artificial intelligence වලින් හදපු මේ මොකද්ද භූත දෝෂයක් ගැනත් දාගෙන අපේ ළමයි ඒගොල්ලන්ගේ මිම්මෙන් මැනලා ඒගොල්ලන්ගේ උපකරණ වලින් මැනලා හරියට ඕම් කියන විද්‍යුත් ගුණේ ඕම් මීටරෙන් මැනලා ඕම්ට වඳිනවා වගේ. ඒ හදපු මොඩයාගේ මීටර එකෙන් උගේ මූල ධර්මයේ මැනලා අප්පා ඕම් කියන මිනිහා 100%ක්ම හරි. ඒ හොරාගෙන්මයිනේ පේනාන්නේ. ඉහෙව් බය අඩු ගතියක් තියෙන.
ඉතින් ඒක සතියට දාලා කියලා දෙන්නට කියන තියනවා පුතේ බොයි හිස් මනස පොඩ්ඩක් බලපන්. ආනාපානෙත් බලලා ගෙවෙන කම්ම කියලා බලපන්. සක්මනුත් කරලා අනායාස වෙනකම් බලපන්. දබත් පිඟාන අතට අරන එක කනකොට මේක යන්ත්‍රේ කන හැටි බලපන්. රේසර කරන ඉස බානකොට මේ යන්ත්‍රේ ඉස බාන හැටි බලපන්. දත්බුරුසු අරගෙන උතට කවුද ඉන්නේ? භූතයෙක් පෙරේතෙක් විතරයි. මොකක්වත් නැහැ. ඒතර බලපන් මනස විවේකේ නැහැටි. ඔය තාක්ෂණිකේ කවදාකවත් බෑ. තාක්ෂණය වෙන්නේ අන්තිමට ස්පේස් ඔඩිසි එකේ වගේ තාක්ෂණي අපිව ජය ගනි. ඒක 2021 වෙනකොට මම හිතන්නේ වෙන්නේ කියලා තමයි ආතසි ක්ලාක් ලිව්වේ පළවෙනි ස්පේස් ඔඩිසි කියන පොත මම කියවලා නැහැ මම චිත්‍රපටි බැලුවෙත් නැහැ. අජටවකාශයට ඊට පස්සේ යන්ත්‍රේ මනුස්සය පාලනය කරනවා. එයා ඉන්නේ ආපහු වෙන්න කැමති නැති වෙනවා. අරු කරන දේ මැෂින් එක කඩලා ආපහු සැරයක් අතර ගන්නවා මේ සුක්කානම හරියට ඔටෝ පයිලට් සිස්ටම් එක කඩලා දාලා පයිලට් අතර ගන්නවා වගේ යන්ත්‍රය අරගෙන ආපහු එනවා. ඒක මනෝමය දෙයක් තමයි. ඉතින් ඒ නිසා ඔය IMT වල ටෙක්නොලොජි කියන එකෙත් ඒ වගේ තමයි. ඉතින් ඒ ඔක්කොගෙම තියෙන බොරුව කියලා මේ හිස්වචන පරිසවචන. මිනිස්සු ඒ තරම් සත්‍යයට අකමැති. මේ සත්‍ය කියන්නේ මම දැන් මෙතන කියන එකනේ. ක්ෂණ සම්පත්තියනේ. ඒකට අකමැති. ඒක ටිකක් අත්තට ගමන්නේ නිකන් හොද්දට උම්මලකට දැම්මා වගේ දවස පුරා මෙහෙම හිටියොත් මම දැන් මෙතන වෙනම ලෝකයක් ඕනේ නැහැ පිස්සු ලෝකයක් හැදෙනවා. ඒ තරම්ම මනුස්සයා බොරුවට කැමති, මුසාවට කැමති, ආලවට්ටමට කැමති. ඉතින් ආලවට්ටම තමයි මං කියන්නේ ඔය මුසාවට තනි නමක් කියනවා කියන්නේ ශිෂ්ටාචාරය කියලා. ශිෂ්ටාචාරය කියලා කියන්නේ තන්නේ කර ආලවට්ටම. අපි කියන්නේ අධ්‍යාපනයේ කියන විස්තර කරනකොට කෝල්බර්ග් කියනවා මේ අධ්‍යාපනයේ ළමයා හදන්නේ සිටිසන් කෙනෙක් කරන්න කියලා. ශිෂ්ට සම්පන්න මිනිස්සෙක්. මිනිස්සෙක් කරන්නේ නෙවෙයි. සිටිසන් කෙනෙක් කරන්නේ. තු ගන්න දෙන්නේ නැහැ. අර මිනිස්සයා ඉන්ජෝ කියනකොට වැඩ කරන්නේ හදන්නේ. බුදුහාමුදුරුවෝ කියන විදිහට අරණ්‍යගත වෙන්න කී හදනවා නම්, රුක්ක මූලගත වෙන්න හදනවා නම්, ශූන්‍යාකාරක වෙන්න හදනවා නම්, මම දැන් මෙතෙන්ද කරනවා නම් ආයේ අධ්‍යාපනයක් ඕනේ අපිට ඕන වෙලා කරතයි. දැන් ඒකට වෙනම සැලසුම් කරන්න ඕනේ කවදද අරණ්‍යගත වෙන්නේ? කවදද රුක්ක මූලගත වෙන්නේ? කවදද ශූන්‍යාකාරගත වෙන්නේ? කවදද මම දැන් මෙතන ඉන්නේ? ස්වාමීන් වහන්සේ දවසට කීයක් මම දැන් මෙතන චිත්තක්ෂණ ගන්න ඕනේද? කවදාද අවුරුද්ද දවස් කීයක් කැලේට යන්න ඕනද කියලා මට උඩු එන්න බයි හයි පෝස්ට් මිනිස්සු ප්‍රශ්න අහනවා. උන්ට මතක නැහැ උන් කැලේ ඉඳලා ඉලියට බෑපු වැද්දෝ. මුළු ඕස්ට්‍රේලියාවටම අවුරුදු 200 ඉතිහාසය තියෙන. ඉතින් සේරම වැද්දෝ. ඇමරිකාටත් 250ක් විතර තියෙන. ඉතින් උන් කොළ ඇඳපු උන්. දැන් අපිට උගන්වන්න එනවා මේ අරණ්‍ය වාසය ගැන. එහෙම නැත්නම් උන්ගේ රටේ තියෙන මේ මෙගා සිටිස් ගැන උගන්වන්න එනවා. කැරකිලත් ඔපිටත් එන්න වෙන්නේ කැලියට තමයි. අන්න මේ චක්‍රයේ තේරුම් අරගෙන ඔකේ ඔක්කොගම කැලේ තියෙන මේ හිස් මනස. එහෙම නැත්නම් කෙලෙසිච්ච නැති මනස බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මජං ගෑවිදි නැති ග්‍රීස් ගෑවිදි නැති සුදුරෙද්ද හොඳට තින්තෝරා ගන්නවා. ඒකේ තින්ත දාපවන්න ඉස්සෙල්ලා මජන් තියෙනවා නම් තෙල් තියෙනවා නම් සම්පූර්ණ තම්බල සුද්ධ කරන්න ඕනේ. නැත්තම් රදවා රජන් ගන්නවන්නේ නැහැ. මොකද කබර වැටෙනවා. පඳු ගහන්න ගියාම දැන් නැතුව සංඝයා වහන්සේලා පඳු වල දානවා. එතකොට අල්ලි වැටෙනවා. අල්ලි වැටිලා තෙත පිටින් පළවෙනි පඳු වාරිය ගහලා තෙත පිටින් දෙවෙනි පඳු වාරිය ගැහුවොත් තිවුර කළු පාට වෙනවා. පළවෙනි පඳු වාරිය ගහලා වේලෙන වැලේ තියෙන නූලවත් අහුවෙන්නේ නැති විදිහට හොඳට සම්බර කරලා ගත්තොත් පඳු ලයිට් කලර් එකක් එනවා. ඉතින් ඒ විදිහට ඒකේ ගොඩාක් සෙල්ලම් ටිකක් තියෙනවා ඔය මේ ශූර පඳු ගැහිල්ලේදී. බුරුම රටේ පලාතක නැහැ පඳු ගැහිල්ලා. ඔක්කොම හදපු ශූරු රජයෙන් ගෙඩක් දෙන්නේ. පාත්‍ර පිච්චිල්ලක් නැහැ. ඉතින් ලංකාවේ තාම තියෙනවා. ඉතින් අපි ඔය පිරිවෙන් අධ්‍යාපනය කරනකොට ඒ සංඝයා දැකලා නැහැ පඳුරෝ කියන එක. ගුරු ආමතුරු දැකලත් නැහැ, පඬිතු ආමතුරු දැකලත් නැහැ, ශිෂ්‍යයා දැකලත් නැහැ. ඉතින් ඇවිල්ලා පෙන්නනවා අපි. ඒක අපිත් පොරවල් තමයි. මේ පඬුරුවක් පෙන්නලා කීයක් හරි ගන්න. පඬු තම්බන හැටි පෙන්නලා කීයක් හරි ගන්නවා. පාත්‍ර පුච්චනවා කියන එක ආපෝ ඊට වඩා ඇඩ්වාන්ස් කේස් එකක් ඒක කෝස් එකක් ඒකම සාමාන්‍යයෙන් කරන්න බෑ. ඒකට නිකන් පච්ච වඩම් බැඳගෙන පඬුරු බැඳගෙන එන්න ඕනේ. මෙහි ඇවිල්ලා දවස් 3-4ක් හිටියොත් තමයි පෙන්නන්නේ. ඒක දන්නේ නැහැ. දැන් ඉන්න සංඝයා දන්නේ නැහැ. ඉතින් අරණ්‍ය වාසී සංඝයා නිකන් සත්තු උද්‍යානයේ වගේ සායකේ ඉන්න සත්තු జాතියක් වගේ ඇවිල්ලා පෙන්නලා යනවා. මේ තමයි අරණ්‍ය සංඝයා. ඇයි ඒ? ඒකට මේ ශූරු පඬු ගන්නවා.
ඒගොල්ලෝ පාත්‍ර පුච්චනවනේ. ඔන්න අපිට වෙලා තියෙන දේ. ඉතින් ඒක නිසා ওই තාක්ෂණයේ තිබිච්චාවයි ඒකේ කිසිම දෝෂයක් නැත්තේ නෑ. හැබැයි වාල් වෙන්න එපා. ඔය ෂේරම අපේ දරුවෝ සරුංගලේ උඩ ඇදී අපේ ළමයි. සල්වි දෙන්නේ අපේ ළමයි. ඔය සරුංගලේ නූල කඩාන ගියොත් ඉතින් ඊට පස්සේ ඉතින් සරුංගලේට කඩපුච්චාන නැති වෙනවා. ඒ නිසා අපි ළඟයි තියෙන නූල. අපි ළමයි පෙකණි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඔය කොයි කයිරෙන් කොයි જાතියෙන් බයිලා කිව්වත් අපි තේරුම් ගන්න ඕනේ මේක මුසාව කියලා. මේක කේලම කියලා. මේක පරස වචනයක් කියලා. මේක සම්පප්පලාපයක් කියලා. ඉතින් මම ඒ දවස්වල යනකොට මට හරි ආසයි. ඒ කියන්නේ මම රිට්‍රීට් එකට යනවා නම් මම කවදාකවත් සංඝයා ඉන්න තැනකට යන්නේ නැහැ. සංඝයා සංවිධානය කරන එකට යන්නේ මොකද ඒක පිස්සන් කොටුවක් කතා දෙකක් නැහැ. ඉතින් සා ගියේම ගෝයන්කා සිස්ටම් එක අපිට අල්ලලා ගියා. අපි නිල්ලම හදාගත්ත ගිහි භාවනා මධ්‍යස්ථානය කියලා. ඒතර මුනින්ද්‍රජී හිටියා, ගෝයන්කා හිටියා. මුනින්ද්‍රජී කියන ගන්නවා. ඒකල අපි පැවිදෙන්න එන්න පුළුවන්. කිසිම ප්‍රධාන රෝල් එකක් නැහැ. ගිහියෝ තමයි කරන්නේ. ඉතින් ඒකට යනකොට මට තිබුණ එකම මේ කියන්නේ සම්බන්ධතාවයේ ධම්මික හාමුදුරුවෝ විතරයි. මොකද මම ওই පැත්තට ගිහිල්ලා නැහැනේ. ඉතින් මම මේ හාමුදුරුවෝ සිවුර එල්ලිලා ඉතින් ඒ හාමුදුරුවෝ කෙනෙක් නිසා ඒ හාමුදුරුවෝ ඉන්නේ රිට්‍රීට් එකට. ඉතින් මං ගියාම ඒ හාමුදුරුවෝ ටික දවසක මට රිට්‍රීට් එපා වෙලා තියෙන කියලා. මට හිතනවා කො මෙච්චර මම මේ ආසාවෙන් යන්න හදනදී ඒ හාමුදුරුවන්ට එපා වෙලා. උඹට ඕන යම් මං අල්ලලා දෙන්න. මට ගිහිල්ලා එපා වෙලා තියෙන කියලා. ඊට පස්සේ ආයෙ පොත් කියවන්න පටන් ගත්තා. ඒක මට දැන් පොත් කියවිලත් එපා දෙන්න කියලා ධම්මික හාමුදුරුවෝ කියනවා. මට තියෙන පුදුම කෑදරකම පොත් කියවන්න. ඉතින් මට හිතුණා මේ හාමුදුරුවෝ මහාන් තත්ත්වකමටද මේ කියන්නේ කියලා. රිට්‍රීට් ඕනේ පොත් එපා කියලා. දැන් මටත් ටික කාලයක් යනකොට පොත් කියවිල එපා වුණා. ඒකට මට හිතුණා මේ එක පොතකවත් බුදුහාමුදුරු ඉපදිච්ච බවක් දන්නේ නැහැ. මේ ශ්‍රේෂ්ඨම අති ශ්‍රේෂ්ඨ පොත් ධර්මයේ කියන එකක් දැකලා නැහැ. සංඝයා අඳුරන්නේ නැහැ. සීලයක් නැහැ. බෙස්ට් සෙලර් පොත්. පොත ඩොලර් ගණන් මෙච්චර ගාණක්. පස්සේ බලනකොට පොත ගන්නකොටම බැලුවොත් බුද්ධං සරණං ගච්ඡාමි කියලා තිබුණොත් කියවන්න හිතෙනවා. එහෙම එකක් නැහැ. ඊට පස්සේ රිට්‍රීට් එකට ගියාම මේ මිනිස්සු මේ ආලවට්ටම දාගෙන එනකොට මේ හතර පේනකොට මේ යන්නේ බොරුව කියලා, මේ යන්නේ අතිශෝක්තිය කියලා, මේ යන්නේ කේලමක් කියලා මේ පරිස වචනයක් කියලා ක්‍රිෂ්ණමූර්තිතුමා කිව්වේ රියැක්ෂන් එකක් නම් යන්න එපා. ඇක්ෂන් එකක් නම් ඵලයක්. මේ සීර්ම රියැක්ෂන්. මේ ඇති දෙයට කරන ප්‍රතික්‍රියාවක්. අපිට මොකද ප්‍රතික්‍රියා? අපි ක්‍රියා කරමු. ක්‍රියා කරන්න ගියාම අපිට මොකක්වත් ඕනේ නැහැ. ඒ නිසා මම මේ කවුරක්වත් මේ පරිශ්‍රණය කරන්න එපයි කියලා කියනවා නෙවෙයි. කරන්න කණ්ඩ කෑවට පස්සේ මොකුත් වෙන්නේත් නැහැ. කවුරුත් බොරුවක් කියලා අපි බොරුවට රැවටුනාට මොකක්වත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බය වෙන්න එපා. ඕනම දෙයක් නියුරෝප්ලාස්ටිසිටි වලින් හදලා දෙන්න පුළුවන්. ඒකට බනිනවා මේ ඕනේ බොරුවක් කරන්නට ලයිසන්ස් දෙනවයි කියලා සතිපට්ඨානේ කට්ටිය. නැත්තම් සතිය කරන කට්ටිය යුද්ධෙට ගියත් කමන්නේ මේ පෝස්ට් වෝ ට්‍රෝමා එකක් ආව හදලා දෙන්න පුළුවන් කියලා. කතාව ඇත්ත. ඕනෙම කෙනෙක් මොන වැරද්දක් දැන කෙරුවත් නොදැන කෙරුවත් හදන්න පුළුවන්. ඒක තමයි නියුරෝප්ලාස්ටිසිටි කියලා කියන්නේ නම්‍යශීලී භාවයක් තියෙනවා. ඕනේ මානසික රෝගියෙක් හදන්න පුළුවන්. ඒකට කියනවා බයිපෝලර් ඇන්ඩ් සිස්ටොෆීනියා આવොත් හදන්න බෑ. ඒක ඉස්සලා ડિප්‍රෙස් කරලා කාලයක් යටත් වුණොත් පස්සේ භාවනාවට ගන්න පුළුවන්. මෙඩිටේෂන් ද මෙඩිකේෂන් ද කියලා කරන්න පුළුවන්. හැබැයි කියන්නේ අහන්න ඕන. කියන්නේ අහන එකට පිස්සු හැදෙන්නේ නැහැ නේ. හැදිලා තියෙනවනේ ඒක ඒ වෙනකොටත් මල පැනපු එකෙක් නේ. උන් අහන්නේ නැහැ. කිව්වට අහන්නේ නැහැ. අහනවනම් හදන්න පුළුවන්. ඒ නිසා මේ බණ්ඩිස්වාංශ ඉන්න කාලේ අපි බුරුමේ ඉන්න කාලේ මාව දෙක තුනක් යනකොට ඉතින් අපිත් ඉතින් පැහිය වෙනවනේ. පස්සේ බටහිරින් එන ඔක්කොම පිස්සෝ ඉන්නේ. භාවනා කරන්න එන හරියක් එන්නේ පිස්සෝ. ඉතින් කාමරය ඇතුලේ ගහ ගන්නවා රණ්ඩු කරනවා හරියට අපි දන්නේ සයිඩෝ දන්නේ නැහැ. අපිට අද පොතක් හදලා දුන්නා සර්වයිවල් කිට් කියලා. එන කෙනා මෙන්න මේ තත්ත්වයට වෙන්න ඕනේ පිස්සු විදින්න බෑ බෙහෙත් බොන කෙනෙක් වෙන්න බෑ අරකයි මේකයි කියලා සයිඩෝගෙන් වෙලාවක් අරගෙන මේ අපි ಜಾති 4 දිනක් ගිහිල්ලා පොත පිළිගන්නව පොත අරන පැත්තට දාගෙන ගිහිල්ලා පටි. ඔකට භාවනා කරගන්නෝ කිව්වා. ඉතින් ආයෙ මීටින කල්ලි වෙලා කිව්වා අර පොත ඔයගොල්ලෝ ආවේ ඔයගොල්ලෝ වැඩ නැහැ කරගන්න. මං ඉව බලා ගන්නවා. කිව්වා අනේ අපි කරපු ඔක්කොම පුස් මේකට දැම්මේ. කුණු බාල්දියට දැම්මේ. ඒ හදන්න මුල් වෙච්ච මැලේසියන් ලේඩි මං හිතන එතනින් තරහ වුණා. නැත්නම් ප්ලේන් එකක් චාටර් කරගෙන තමයි එන්නේ වස් කාලෙට. සයිඩට සල්ලි මිනිස්සු අරගෙන තරහ වුණා. මොකද ගණන් ගන්නෑ. සයිඩෝ කිව්වා මෙතන සීලයක් තියෙනවා. දොර ඇරලා තියෙන්නේ. කැමැති කෙනෙක් වරෙලා කැමැති කෙනෙක් ඵලයල්ලා.
කාටවත් කියන්න එපා අරයා ඉන්ඩෝනේ මෙයා යන්නේ. ඒක ධර්මයෙන් බේරෙයි. මම බලා ගන්නවා. ඉතින් ඒක කවදාකවත් අර වෙස්ටර්න් සිස්ටම් එකට හරියන්නේ නැහැ. පස්සේ සුද්දෙක් ආවා. අයිලා සෙම්බයින් ගොල්ල හදන වෙලාවේ ඉතින් ඉන්න බාසුන් නැයිලා මේ කක්ක කරනවා 12යිනි. චූ කරනවා 12යිනි. ඉතින් වැසිකිලි හරි මේ තව හදලා මොකුත් කරලා නැහැ. ඉතින් අපි ගිහිල්ලා මුලින්ම ගිහිල්ලා මාස්ටර් ප්ලෑන් ගහනවා. කොන්ටුවර් ගහගෙන අනමයිද සුද්දා වෙලාවේ විනියා පිටපත ආයෙ ගිහිල්ලා වතුර සාම්පල් අරගෙන චෙක් කරලා බැලුවා. පෙන්නවා එකම වතුර 12ක් ගලනවා මැදින් ඒකේ හැවැත්ත සයිලන්ට් සෝන් එක මේ පැත්තේ ඇක්ටිව් සෝන් එක දාලා ඉතින් එන ප්ලෑන් එකක් යන්නේ. ඊට පස්සේ මේ 12 දූෂණය වෙන්න දෙන්න එපයි කියලා. පස්සේ බලනකොට අපේ පැත්තෙත් වැසිකිලි හදලා තියෙන්නේ ඒකට යන ඇල පාරවල් මාර්ගේ. ඊට පස්සේ ඒකේ හදලා කිමිකල් එකක් තියෙනවා ඒක අර පොලිතින් බෑග් එකකට දාලා වතුර ටිකක් දාපුවම දවස් 3කින් ඒ කළු පාට වෙනවා. ඒකේ ජර්ම්ස් තියෙනවා. ඒතර හරි ගඳක් ගන්නවා. ඉතින් සයිඩට සාම්පල් ටික ගිහිල්ලා ඉතින් පැය කාලක් පහමාරක් පෙන්නවා. මේ ඇමරිකාවේ ගෙනාව සිස්ටම් එකේ වෙන්නේ මේ තැන්වල කුණු වෙලා තියෙනවා. මේ තැන්වල වතුර හොඳයි. මේක අපි තියාගත්තොත් අපිටයි ලාභ කියලා. ඒක ඔක්කොම ඇහුවට පස්සේ කෝ ඔයා මෙහි ආවේ භාවනා කරන්නද වතුර මයින්ඩද කියලා ඇහුවා. කරුණාකරලා ගිල වගේ වැඩක් බලාගන්න කිව්වා. හරි මොසෙත්යි නැවිත් තැරියා. මෙච්චර මහන්සි ඒක ජර්මන් අම්මගේ හාමුදුරුවොත් එක තමයි කිව්වේ විවේකානන්දට. බලන්න මේ බුදුම අමාරුනේ මේ ශාංශ මොනවක්වත් කියද්දි මම කිව්වා මොකටද ඉති අපි ඉදිරිපත් කරා. බාර ගන්න එක නැති එක සයිඩ් ප්‍රශ්නේනේ. ධර්මතාවයක් මේකේ තියෙනවා. ඊපස්සේ මං ඒ ටික ගිහිල්ලා පාවොක්සයිඩ්ට කිව්වා. ශාංශේ 200ක් කුටි හදලා තියෙනවා. කිසිසේත්ම තැකීමක් කරලා නැහැ. මේකේ වෙන්නේ මේක දූෂණය වුණාට පස්සේ ඒකේ එන්නේ එන්සෙෆලයිටිස් මැලේරියා. ඉතින් ගාම බඩේ එන්නේ ඇමීබයිසිස්. ඌ ආවට පස්සේ බේත් නැහැ. ඉතින් අන්තිමට සුද්ධෝ එන්න පටන් ගත්තා. ඕගාලා කුටි කඩනවා කිව්වම සීරුවේ හොරු කඩනවා. ලෙඩ වෙන්න පටන් අරගත්තාම අවුරුද්දකට 10 දිනක් පිස්සු ඇදිලා බැඳගෙන අරගෙන යන්න උනේ. ඒ දන්නේ නැහැ මේකේ වැරද්දක් නිසා තමයි මේක වෙන්නේ කියලා දන්නේ පෙන්නුවාට බාර ගන්නෙත් නැහැ. ඒ පණ්ඩිත සාංශේ ඔක්කොම පිරිසුදු කරලා දැන් අක්කර 200 භූමිය වටේ 4 දිනක් විතරෝම තුවක්කුවක් වගේ එකක් තියන පෙට්‍රල් යනවා. කිසිම දෙයක් ඇතුළට එන්න දෙන්නේ නැහැ. චෙක් කරලා ගන්නේ ළඟ ඉන්න ගෙවල් වලටත් කියන කෑ ගහන්න එපයි කියලා. පර්ෆෙක්ට් ක්ලැරිටි තියෙනවා දානශාලාවේ ඔක්කොගෙම. හරි ගැසලා දැන් නැහැ. ඊළ බලන්න පුළුවන්. අරුණ මනතුංග මාත්‍යා ගිහිල්ලා ඉල කියනවා මිහිබට සිරුපුරක් දකින්න ඕන නම් භාවනා මධ්‍යස්ථානයක හරිම එකක් බලන්න ඕන නම් සෙම්බයින් ගෝ යන්නේ කියලා. ඒ හදලා තියෙනවා. ඉතින් එහෙම නැති බොරු කරන තැන්, චාටු කරන තැන්, සල්ලි වලට කරන තැන් දකින්න ඉස්සෙල්ලා මට තේරෙනවා එන පොට හරිනේ. ඉවට තේරෙනවා. ඒ නිසා තමයි බොරු කියනකොට හොඳට සීයෙන් කරන්න. මේ අතිශෝක්ති කරනකොට එහෙම නැත්නම් පරිසෝචන කියනකොට එහෙම නැත්නම් හිස් වචන කතා කරනකොට හොඳට කරන්න. එතකොට මිනිස්සු රැවටෙන හැටි බලන්න. ওই විදිහටම තමයි රැවටෙන්නේ. ඇත්තටම කියන්න බොරුවක් කියන්න බෑ. Taman බොරුවට රැවටෙන්නේ නැතුව. තාත්කික බොරුවක් කියන්න තමයි රැවටෙන්න ඕන. මොකක් හරි උච්චාදනය කරලා පෙන්වන්න නම් ඒකෙන් අතවාසියක් තියෙන්න ඕන. ඒකට මොටිවේෂන් තියරි කියලා කියනවා. කාට හරි පරිසවචනයක් කියන්න නම් හිත දූෂණය වෙලා තියෙන්න ඕන. එහෙම නැත්නම් හිස් වචනයක් කතා කරන තමයි නිකමෙක් වෙලා ඉන්න ඕන. ඒ හතරම නෑ කඩපණිනකොට. ඒකට කියනවා ආර්ය තුෂ්ණී භාවය කියලා. ඉතින් මිනිස්සු හිතනවා තරහ වෙලයි කියලා. ඒකට හිතනවා මේ නිතරම උදව් කරන කට්ටිය කිස් කරලා හග් කරලා hi how are you good morning good evening කී ඉන්න ඕනේ කියලා. එහෙම ගන්නෑ මේකේ. ඒක වෙනවා මේ වැඩේ යනකොටම වෙනවා. කතා කෙරුවොත් ප්‍රයෝජනෙකට කතා කරන්න. එහෙම නෑනේ ලොකු සංසිලියලා තියෙනවා දාන විහාරයට ගියාට පස්සේ ගිනි පෙට්ටිය කොහෙද තියෙන කියලා අහුවොත් ඒකට කියන්න තැන. ඉන් එහාට කතා කරන්න එපා. අද දිනේ මොකද්ද කියලා අහුවොත් දැනගෙන කියන්න. දිනේ කියන්න. ඉන් එහාට කතා කරන්න එපා. මේක බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැන. කයිවාරු ඕනේ නැහැ. එම් කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා ඒකෙදී අර කතා නොකර සිටීමේ ගෝයන්කා සිස්ටම් එක හෝ කයිවාරු ගහන තැන වෙනුවට පඬිස්සංශ දාලා තියෙන 2 pure කතා කරන්නේ පොයින්ට් එකට කතා කරන්න. ඒ මනුස්සයට ඇහෙන්න කතා කරන්න. වෙන සද්ද කතා කරනවා. ඒ කියන්නේ ඒකට කියන්නේ දොර බනවනවායි කිය. ගේ බනවනවා. ඒක දෙයියොත් කම්පා වෙනවා. මේ මනුස්සයා කාටද කතා කරන්නේ? කතා කරන මනුස්සයා මෙතන ඉන්නේ. අර පැත්තේ උළු ඇහැලෙනවා පොළොවේ අහසේ වහලේ තියෙන. මේ ගාන හරියට සම්දන්නයකට බුදු ජානසිකේ කතාව සෙනඟට විතරයි ඇහෙන්නේ.
ඒ කොහොම සවුන්ඩ් බැලන්ස් කරලා තියෙන්නේ. කව් ගණන් ඈතක ඉන්නකොට කතා කරුවත් එතෙන්ද ගිහිල්ලා කතාව ඇහෙනවා. ඒ දිබ්බ සෝත දිබ්බ මේ ආමන්ත්‍රණ කතාවල් නිසා ඒව ඉතින් අභිඥා තමයි ඒවත් වැටෙන ඔය ইনফরমේෂන් ස්කිල්ස් ටෙක්නොලොජි ස්කිල්ස් මීඩියා ස්කිල්ස් වල ඒ අධිමානසික ශක්තිය ඔය යන්ත්‍රෝපකරණ තිබිලා නෙවෙයිනේ පණිවිඩය අරලා තියෙන්නේ ගිහලා තියෙන්නේ ඒකත් ඔය ভাইබ්‍රේෂන් එක තේරුම් ගන්න දැන් තියෙන එකේ මොකුත් නැහැ ගොඩ මඩ මොකුත් නැතුව යන යෑමක් තියෙන්නේ ඉතින් කොරෝනා දුන්නා හොම්බකට රිවර්ට් වෙන්න උත්තරය ඔය මොන જાතියක්වත් සෞඛ්‍ය ආර්ථික වැඩන්නේ දේශපාලන නායකයෙක් වැඩන්නේ ආර්ථික විශේෂඥයෙක් වැඩන්නේ සමාජ විශේෂඥයෙක් වැඩන්නේ සෝෂල් ඩිස්ටන්ස් අතේ දුරින් හිටපන් නෑනේ වෙන දාපන් කොජ දාපන් මැරියා ඉතින් මං හිතනවා මම කතා කරුවා කියලා කෑ ගැහුවා ඇති සම්පප්පලාපොරටත් වැටෙන්න ඇති සමහර කොටස් ඒ ගැන අනුකම්පා කරන්න මම ඒ වුණාට විවෘත ධර්ම සාකච්ඡාවට ආරාධනා කරනවා කාට හරි කමඨාන් සුද්ධ කරන ශීර්ෂයෙන් හෝ මාත්‍රිකා කියන ශීර්ෂයෙන් හෝ විවේචන චෝදනා යෝජනා ශීර්ෂයෙන් හෝ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඕන නම් මම ධර්ම සාකච්ඡාව වෙනුවෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අයියෙන් කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මම නිරංජා. ස්වාමීන් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න මොනවත් ලැබිලා නැහැ ස්වාමීන් වහන්සේ දැනට. සන්තෝෂයි. සම්පප්පලාපත් නැහැ, පරස වචනත් නැහැ, හිස් වචනත් නැහැ, කේලමුත් නැහැ මොකක්වත්. මේත් ඔක්කොමලා නිකන් තුෂ්ණීම් භූත වෙලා ආර්ය තුෂ්ණීම් භාවයෙන් බලා ඉන්නේ මේ අපේ පිරිසම හිතන වැස්ස නිසාදෝ නුවර උලන් වැදිලා වගේ දතකට පිය වෙලාවක්ද කියලා හිතනවා. අවසර ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට ගැළපෙන ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මට අහන්න හිතලා තියෙනවා මේ දැන් අපේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඉතින් අපි මේ භාවනා කරන වෙලාවේ ඉතින් පංච උපාදානස්කන්ධෙමනේ වැඩෙන්නේ. ඒ වඩා ගත්තොත් තමයි ඉවර කරන්න පුළුවන්. කාටවත් ගහන්න ඕන යාළු වෙන්න ඕන කියලා කතාව අහලා තියෙනවද? අහලා තියෙනවා. චිතමය කරන්න කියන්නේ. පංච උපාදාන ඉවර කරන්න උ යාළු කරගන්නේ කටට දාගන්නේ. ඒක කටට දාන්න තු ගන්න බෑ. ඒක යුද උපක්‍රමයක්. ඒක ශ්‍රේෂ්ඨ ගැන්වීමක්. තිත්තයි හැබැයි. ඡන්දේ නැති කරනවා. ඡන්දේ නැති කරනවා. කොයි එක වුණත් නැති කරන්න යාළු වෙන්න ඕනේ. කටට දාගන්න. ඉතින් කටට දාගන්න වෙලාව ඉතින් ඉඹෙන්නේ නැතුව කිස් කරන්නේ නැතුව වැඩේ කරන්න බෑ. ඒක කරන් තේරෙන්නේ නැත්නම් නාකුනේ මොකටද කියලා හිතනවා. දැන් කොච්චර වයසද? 74යි අන්ත. 48 වගේ බස ගත්තා නේද? 74 කියන අනිත් පැත්තට දාගත්තා නේද? හදන්න තිබ්බා. දැන් නාක වෙලා 8 හයි වෙලා තියෙයි. ඉස්සෙල්ලාම යාළු යන්නා කියා. ඕනේ කෙනෙකුට ගහන්න ඕනේ. දැන් මම මේ කට්ටියත් එක්ක යාළුලා ඉන්නේ. මේ ආදරේට මේක ආදරේට මේ මූණේ ඉඹ ගන්නේ නෑ එහෙම ගන්නෑ මු කනවා කපනවා කොටනවා කියාගෙන ඉන්නේ. සත්තු 6 දෙනා අඳුර ගන්න. සත්තු 6 දෙනා අඳුර ගන්නේ මොකටද උම්මරන්න? එහෙම නැතු මේ ණයා ගොරුල්ලා කිඹුලා බල්ලා අස්ස මොකටද අඳුර ගන්නේ ඔය? පංච උපාදාන ස්කන්ධයත් එච්චර. ඒක දන්නේ නැතුව ගේම් ප්ලෑන් එක හදන්න බෑනේ. ඉස්සලාම ඔත්තු සේවය වැඩ කරන්න. ඔත්තු සේවයෙන් තමයි ඔක්කොම මුගේ වතුර තියෙන්නේ මෙතන, කැම තියෙන්නේ මෙතන, සෙබළු ඉන්නේ මෙතන, වෙඩි බේත් තියෙන්නේ මෙතන. ඒ ටික දන්නේ તો බම්බු ගන්නයි. ඒ අතනද බොරුවට වෙඩි සීතිය පොඩි සෙල්ලමක් කරනවා පිට ඉන්නවා වගේ. වැඩේ යන්නේ අතන. ඔත්තුවේ තමයි තොත්තුව තියෙන්නේ. ඒතර සාහිණාන්ත අපි දැන් සතිය වඩ아가න යනවා. සතිය වැඩලා ගිහිල්ලා නිෂ්ඨාවකටම අපිට නිකාම්ම දැන් පුතඥ භූමියෙන් ආර්ය භූමියට චිත්තක්ෂණයක් විතරනේ තියෙන්නේ. ඒක නිකාම්ම පහළ වෙනවද එහෙම නැත්නම්? බලන්න හම්බෙච්ච දාසේ අපිටත් කියන්නේ. ඉතින් අපි දැන් ඔය වැඩට වැහලා ඉන්න මිනිස්සුනේ. නේ? ඒ. ඉතින් ඒ බේකේ දැන් ඉතින් ඕක මේ ලියන්න තියෙන මල්ල ඔබ බලනකොට තාම බහැපු නැති කෙනෙකුට මොකද හිතෙන්නේ? මෙච්චර බහැලා වැඩ කරන එක නඩත් අපිට වැඩිය සැක. බහැලා උඩට ගිය කෙනාට ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. බහැලා ඉන්න කටියට තියෙන ඕම සැක තියෙන මිනිහට භාවනා හරියන්නේ නැහැ. විචිකිච්ඡාව තියෙන මනුස්සයාට, පදුට්ට මනස තියෙන මනුස්සයාට භාවනා හරියන්නේ කරන දේ සන්තෝෂෙන් කරන්න. ප්‍රසන්න මනසෙන් කරවෝ. මට මෙලෝදියක් තේරෙන්නේ නැහැ. මට මම full 100% love. මුනිවා.
එච්චරයි. බෞද්ධයට විතර බෞද්ධ භාවනා සැකයක් නැහැ කාටවත් කියලා බෑන්ඩ් මේ සබරක වැඩසටහනේ මුස්ලිම් කෙල්ලෙක් කිසිම සැකයක් තියනවද කියලා. බෑන්ඩ් ජේසුදාසන් අපේ මේ අධ්‍යක්ෂ කිසිම සැකයක් ලංකාවටම දෙන්න ඕනේ. එච්චරයි ඒගොල්ලන් තියෙන්නේ. අපේ කට්ටිය කියන මේ සතියද මේ දෙන්නේ මේක සති මාත්‍රයේද සම්මා සතියේද මේකෙන් බුද්ධ ධර්ම නාස්ති වේද මේ ධම්මජීවහමර කියන්නේ එන්ජිஓ කාර්යයේද මේ බලපංකෝ කුත්තු කර කර බලන හැටි. බෞද්ධ 70% විතරයි ප්‍රශ්න තියෙන්නේ. අනික කිසිම කෙනෙකුට නැහැ. අපි ළඟදී යනවා යාපනයේ. ඉතින් පුදුමාකාර මේකක් තියෙනවා. මේක නම් ස්වාමීන් වහන්සේ කෙලවරක් තියෙන ප්‍රශ්නයක් කිව්වා. මේක නිකන් සෝඩා බෝතලයක අඩුවක හෝස් කාලා පත් වෙන එකක් නෙවෙයි. මේකට අපි පූර්ණ කාර්යය දැන් බෞද්ධය කරන්න ගියාම මේක ඩොග් ගාලා එකපාරට නිවන් දකිද්ද ස්වාමීන් වහන්සේ මට දැනටමත් මේක තේරෙනවද තේරෙන්නේ නැද්ද කියන ওই විචිකිච්ඡාව තියෙන මං කියන්නේ ප්‍රශ්න අහන්න එපා සාකච්ඡාට එන්න එපයි කියන එක නෙවෙයි මම කියන්නේ. මනස ප්‍රසන්නව තියාගන්න. ඒතර ජීවිතේ සැපයි. පදුට්ට මනස හිටියානම් මනසාචේ පදුට්ටේන වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති. දුකමයි ඇඹුලමයි කටුකරෝසනමයි පැංගිරිමයි ටිකේ නිකම්ම නිකන් මේ මූණිච්චාවක් දාගෙන රූපලාවන්‍යයක් දාගෙන hina වෙන එක නෙවෙයි මම මේ කියන්නේ. අපි මේක 100ක් අදහගෙන කරනවා. ඉතින් අදහිල්ල යනකොට සෝවන් වෙලා ඉවරයි. ඒ අදහිල්ලට එනකොට නොසැලෙන ශ්‍රද්ධාවට එනකොට ඉතින් අපි නොසැලෙන ශ්‍රද්ධාව අනුකරණය කරමින් ඒ ගිය පාරේ ගිය කෙනෙක් වගේ රජ වෙච්ච කෙනෙක් වගේ අපිත් රජ්ජු වගේ ඉන්නවා. මොකද අපිට වටිනා සජීවී ශාසනයක් තියෙනවා. ඉතිහාසයක් තියෙනවා. රහතන් වහන්සේලා ඉන්නවා. අපිත් පූර්ණ කාලෙම දාලා ඉන්නවා. සැකයක් තියෙනවා නම් ඇහැට කුණ වැටෙනවා. බැහැලා ඉන්න අපි සන්තෝෂෙන් ඉන්නවා. එතකොට අපිට නිවනේ මොකද්ද කියන්නේ සංසාර විස වෘක්ෂස්සේ ද්වේ මෘතානි පලානිව. සද්දා සුභාසිත රසාස්වාද සජ්ජනසා සංගම. මේ සංසාර විස වෘක්ෂේ හට ගන්න හරියක් හටගන්නේ තිට්ඨඵල. අමෘතඵල දෙකක් තියෙනවා එකක් නෙවෙයි. එකක් තමයි කෙලින්ම ධර්මයේ තේරුම් ගන්න එක සුභාසිත රසාස්වාදං. අනිත් එක තමයි එහෙම තේරුම් ගැනීමට කටයුතු කරන සත්පුරුෂයන් එක්ක ඉන්න එක. සජ්ජනසා සංගම. ඒකෙදිත් ඔයාලට හම්බෙලා තියෙන දයියෝ මෙයාට හම්බෙලා තියෙන දයියෝ කී හොත්තු කර කර ඉඳ ගියොත් එතකොට මේ හතරට වැටෙනවා. එක්ක බොරුවට එක්ක ගේන නිසා අපි මේ කරන වෙලාවදී කියන කමන්නේ අපි දැන් මේක තෝරාගෙන තියෙන්නේ හරිනම් හරි වැරදි නම් වැරදි අපි මුළු අදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සීන මැවීම කියලා මුළු අදින් කරන එකයි තියෙන්නේ. මොකද කියන්නේ? ඒ ස්වාමීන් තව ඒ ගමම තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් තථාගතයන් වහන්සේ ජීවමාන කාලේ දැන් උන්වහන්සේ තමගේ වාද විවාද වලට හොරි කමඨහන් හරි ගන්නා බොහෝ තැන්වල කියවෙන්නේ අටවිසි රූපය ගැන විස්තර කළා. මොකද කියන්නේ මේ ගැන ඔබේ සාමාන්‍ය අදහස මොකද්ද? නිට්ටයද දුකද සැපද කියලා නේ අහන්නේ. අටවිසි රූපේ එක තැනක් පෙන්වන්න බෑනේ ත්‍රිපිටකයේ අටවිසි රූපයක් ගැන කතා කරලා තියෙන තැන දැකලා තියෙනවද? දැන් රූපේ ගැන කියලා මේ කියන්නකෝ අටවිසි රූපය ගැන කතා කරපු තැන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ පෙන්ලා දෙන්න මට. දැන් මේ දුර වේවා සුකුම වේවා ඕලාරික වේවා ප්‍රනීත වේවා කියලා ටික කියලා හිටා අහනවා මේ ගැන මොකද හිතන්නේ සාමාන්‍යයෙන් මේක සැපයිද දුකයිද කියලා. එතකොට කියන්නේ දුක්ඛම්බන්තේ කියලා. ඊට පස්සේ අහනවා එහෙනම් දුකයි නම් මේක විපරිණාමයටපත් වෙනවා නම් මොකද කියන්නේ මේක ගැන මේ කියලා. එතකොට කියනවා මේක නම් මේ අනිත්‍යයි කියලා. නිට්ටයද අනිත්‍යද කියලා නහන්නේ. ඊට පස්සේ යනවා මේක විපරිණාමයටපත් වෙනවා අනිත්‍යයි මේක එහෙනම් තමන්ගේ වසඟේ තියාගන්න පුළුවන්ද මොකද කියලා. නොහේ සම්බන්ධයි කියනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මටත් ඒක තේරිලා තියෙනවා. නෑනේ කිසි මොකක්ද වෙලාද? අනිත්‍යයි කියලා මේ ඕක තමයි අපිට තියෙන ප්‍රශ්න. සුතමේ වශයෙන් උපාගමයන්ලා දුක තේරිලා අනිත්‍ය තේරෙන ඊට පස්සේ අනාත්මය. බුදුහාමුදුරුවෝ අනිත්‍ය තේරිලා දුක තේරිලා තියෙන්නේ. ඒ වගේ පොඩි පොඩි දිනන පොඩි පොඩි වචන පෙරදෙන දත් හැපෙන තැන් තියෙනවා. ඒක නිසා පොඩ්ඩට ගියන් ඒ උවාදෙත් කතා වුණොත් එනවා. කතා කරනකොට ඒ වාගේ වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. මයි ළඟ කිසිම පටලවිල්ලක් එන්න යක්ෂයා එක කතා කරත් බ්‍රහ්මයෙක් කතා කරත් පටලවුණා නම් මං කියන මට බෑ කතා කරන්න මම පැත්ත කරනවා. මේ කතා කරන්නේ පටලවිල්ල නෙවෙයි. ඒ නිසා උපාසක මහත්තයා දන්න දේ අතර පටලවිල්ලක් තියෙනවා. දන්න දේ ඒ වැරදි නිසාවක් අද ඉදිරිපත් කිරීමේ පටලවිල්ලක් තියෙනවා. ඒක තමයි අපි මේ බිඳුවට බැස්සනවා ඉස්සෙල්ලා. ඒතෙල්ල හදාන යනවා. එතකොට අර පටලවිලි ඇරෙනවනේ. ඒකේ මේ බල රේඛාව හැදීම විතරයි භාවනාදී වෙන්නේ.
අලුතෙන් මොනවාක්වත් ඉගෙන ගන්න නැහැ. අර වැරදි තැන තිබ්බ එක දුක තේරිලා අනිත්‍ය නෙවෙයි තේරෙන්නේ. අනිත්‍ය නිසායි දුක තේරෙන්නේ. ඒ නිසා අනිත්‍ය අපි දන්නේ නැත්තේත් නෑ, දුක දන්නේ නැත්තේත් නෑ. අනිත්‍යයට පස්සේ දුක තිබ්බනම් අන්න පොට ගියා. අන්න කරත්තේ ඉස්සලා ගුණා තිබ්බා ගමන ගියා. ගුණාට ඉස්සලා කරත්තේ තියාගත්තොත් ගුණාට රිවර්ස් නෑ. ඉතින් අද බෞද්ධයන් අතර පුදුමාකාර මේ ධර්මයේ අතිසන්තුෂ්ත භාවයකටපත් වෙලා ඒගොල්ලන් මේ සති මාත්‍රේ අදාහ ගන්නවත් බෑ. මොකද ඒක මට්ටම මම ඒගොල්ලන්ට ඕනේ අර සම්මා සතිය. සති බලය. මොනවත් කරගන්න බෑ. ආයෙ බිමට බස්සලා අයනු තැනට යන්න ගියාම මුස්ලිම් මනුස්සයට කතෝලික මනුස්සයට ප්‍රශ්න දන්නේ නැහැ දෙන්නේ. ඒගොල්ලන්ට අයන්නේ යන්න පුළුවන්. අපේ කට්ටියට ඉස්ලාම ඩීලර්නින් ප්‍රොසෙස් එකක් ඕනේ. ඉස්ලාම අන්ලර්නින් ප්‍රොසෙස් එක ගැන බිමට බස්සන්න ඕනේ. හරි අමාරුයි. පොඩි ළමයට පුළුවන්. හතර පන්ති ළමයට පුළුවන්. මොකද බිමනේ ඉන්නේ. උඩින් ඉස්ලාම් බබා මොකක්වත් බැනි ඉඳගෙන ඉන්න බව දැන ගන්නකො. දැන් ඊ වාතාවක් ඉදිරිපත් කළා ඉන කචල්ලයක් ගියා. මේ ටොරන්ටෝ වල වාර්තා දෙකක් දීලා කියවන එකනා හිතලා තියෙන වැරදිලා ලියලායි කියලා එකක් කියෙව්වා. ඒ ලියපෙකනා කියනවා මේකේ වයිෆ්ගේ වාර්තාවයි මගේ වාර්තාවයි ලිව්වේ ඇයි ඔයා දෙකම කියවන්නේ නැත්තේ කියලා. දැන් ලියන එකෙත් මේ වම දකුණ තේරෙන්නේ නැහැ. ආසල් ප්‍රසාද මම තමන්කෝ දවුන්සෙට වම දකුණ තේරෙයි ඔය ගෑණිගේ වාර්තාව කියලා ලියපන්. මිනිහාගේ වාර්තාව කියලා ලියපන්. මට ගෑනු පිළිමකමින් ඕනේ මේ දෙක දෙකට දාන්න බැරි උඹට ආසල් ප්‍රසාසේ තේරෙයිද? වම දකුණ තේරෙයි මේ කියවපු මෝල් වංශෙට කියලා දෙන්න දන්නේ නැත්නම් මේ ගෑණිගේ නාඩි වල මිනිහට බෙහෙත් දෙන්න බෑනේ. වේදා නාඩිය අතල්ලනවට කැමති නැහැ. ඉතින් ගිනියා ගිල්ල කියනවා එහෙම බැරිද නාඩිය අල්ලන්නේ නැතුව. ඉතින් ගියා තමුසේ ගෑණිගේ අත අල්ලගෙන මම තමුසේගේ අත අල්ලන්න බෙහෙත් දෙන්නම් කියලා. තමුසේගේ නම මොකද්ද? කිරි හොඳා. එහෙනම් මේ ලෙඩාට කිරි හොඳා. කියලා එච්චරයි. ඊයේ ප්‍රොක්සි බෑ මේකේ. එලින්ම බලයන් කතා කරපන්. ඉතින් මේ ගෑණිගේ වාර්තාව මේ මිනිහාගේ වාර්තාව කියන එක වෙන් කරලා නැහැ. නමක් ගමන් මොකුත් නැහැ. කියවන එක නා හිතුවා කාබන් කොල්ලේ තමයි විල තියෙන්නේ කියලා. කීවට පස්සේ අර මාස කතා කරලා කියනවා අනේ සමා වෙන්න මේ නෝනාගේ වාර්තාව කිව්වා මගේ එකේ කිවිලා නැහැ. දැන් මට මතක නැහැ මං කෝ යකෝ මෝගේ වාහේ කියනකොට කියපංක මේ අහවලා නම ලියපංක මට වැඩක් නැහැ ස්ත්‍රී පුරුෂ භාවයේ. වයස ලියපංකෝ මේක ඉවරයි. මේක එහෙම කලකොලයක්වත් නැතුව ඊට වැඩිය කලකොලයක් තිබුණ මිනිස්සෙක් මං. ඉස්කෝලේ යන කාලේ ආයේ මුකුත් නැහැ මගේ මේසේ මේ වගේ තමයි ඔක්කොම බඩු ඇවිස්සලා ළඟට ආව මිනිස්සුක ඔළුව තෝන්තු වෙනවා. මගේ පොඩි අයියා එහා පැත්තේ ඉන්නේ උගේ මේසේ භාගේ টොප් එකට දෙන්නට එක මේසේ දෙකට බෙදාගෙන ඉන්න තිබුණේ. හොඳ හෝ නරක. වැඩිම ටොකු අයිනෝ. මේ කුප්පි ලාම්පුව තියන්නේ හැන්දාවට පාඩම් කරන්න තියන්න තැනක් නැහැ මේසේ. හැමදාම ඇවිල්ලා පොත්තියක් ඇහැට මැද තල්ලු කරලා අඩිය පාත ගන්න ඕනේ ලාම්පුව තියන්නේ. ඊ තරම්ම අවුල දැන්වත් වෙනවනේ. සුද්දත් එක්ක වැඩ කරන්නත් ගියා මම. ඉතින් සුද්දටත් මං කියලා දුන්නා ටිකක්. මේ මගේ හැටි. මගේ අවුල මට ප්‍රශ්නයක් නැහැ. නමුත් තාටරි කියනකොට කන්දියේ ගල්බේ ටක්කෙට කියන්නේ. ඒ නිසා අනිච්චං ඊට පස්සේ දුක්ඛං. මේ දෙක පටලැවුණා නම් නඩුව කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා බෞද්ධයාට තියෙන්නේ දන්නව වැඩිකම. ඉතින් එතකොට ඒ තොරතුරු වල ඒ ගුණුව නැති වෙනකොට තොරතුරු එක එක වටිනාකම අඩු වෙනවා. හරියට ගොනුවට දාපු ගමන් එක එක වටිනාකම වැඩි වෙනවා. ඉතින් අපි භාවනාදී කරන ඔක්කොම අයින් කරලා ලේගෝ සෙට් එක සම්පූර්ණයෙන් කඩනවා. කඩලා මුලකින්ද හදාන්න යනවා. ආයෙ කරනවනේ ආයෙ ගලවනවා. ලේගෝ සෙට් එක හැටි එකනේ ගලවන්න පුළුවන්. ජිරාෆ් කෙනෙක් හදනවා, මෝටරයක් හදනවා, යන්ත්‍රයක් හදනවා, ආයෙ ගලවනවා. ඉතින් අර ඒ කඩන්න පුළුවන් හැකියාව තමයි විපස්සනා කියන්නේ. අදපු ඕනේ මොඩලයක් කඩන්න පුළුවන්. දැන් රූප 28ක් තියෙනවා කියලා කිව්වොත් මම උත් එක්ක හෙට උදේ වෙනකන් රණ්ඩු කරන්න වෙනවා. කොහෙද තියෙන්නේ ඕවා? එහෙම ගන්නෑ. මම කියන්නේ ත්‍රිපිටකයේ තියෙන ඔක්කොම මේ හරියටම බුද්ධ වචන කියලා අපි දන්නේ අපි හැයෙන පිළිගැනීමක් තියෙනවා මේ ටිකේ හරි කියලා. ඊට පස්සේ අටුවාවට පිළිගැනීමක් තියෙනවා. ටීකාවට පිළිගැනීමක් තියෙනවා. නමුත් මේ අපේ යන වැඩේ තියෙන්නේ Tamante යමක් ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න පුළුවන්ද? ඒ දේ පදනම් කරගන්නවා. අපි කියන්නේ අන්වේ ඥාන නැහැ කියලා. අපි කියන්නේ සද්දේය ඥාන නැහැ කියලා. අරක පදනම් කරන කතා කරපුවාම sannivedana ප්‍රශ්න නැහැ. දැන් මම ඔය කියපු information literacy, media literacy, technology literacy කියන්නේ ඔච්චරමයි. කියන දේ හරියට පොයින්ට් එකට කතා කරන්නේ නැහනේ.
කයින් අහගන්න උසාවියට ලියන්න ගියාම අපිට උසාවියේ කතා කරන්න බෑ. ලෝය කෙනෙක් දාලා ඩබල් ස්පේස් දාලා දෙන්න ඕනේ ජජ්ට නැත්නම් විසිකොල දාන්න. කතා කරන දේ සාක්ෂියක් දෙන්න පොයින්ට් එකට කතා කරන්න ඕනේ. මම සදාචාරවන්ත කෙනෙක්, මගේ තාත්තා මෙහෙම, අම්මා මෙහෙම මොකටද ඒක උසාවියේ පොයින්ට් එකට කතා කරන්නේ. ඒකට හිටපු එකම සක්විති තමයි පණ්ඩිත ස්වාමීන් වහන්සේ. නිසා උපාසක මන්ත්‍රයට මේ මොමිල බුද්ධාමතු හම්බෙලා කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධව යෝගාවචර උපදේශනීය කියලා රචනයක් තියෙනවා. මගේ එකක් නෙවෙයි, ඒක බුරුම භාෂාවෙන්. ඒක ලියලා තිනවා short to the point කතා කරන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම භාවනා කරපු එකේ. තමන්ගේ අත්දැකීම. ඒක තියා තමන් අත්දකින්න දෙන්නේ. ඒකට තමන්ට තපේලා උත්තර දෙන්න පුළුවන්. අහන්න පුළුවන් මේ කතා කරන එක මේකද ඉස්සලා මේකද පස්සේ කිව්වොත් ආයේ නැවත අවස්ථාවක් දෙනවනේ. මූල ධර්ම කතා කරුවොත් අර වගේ අපිට හදන්න බෑ. මොකද ඒක අපි අත්දකලා නෙවෙයිනේ කතා කරන්නේ. ඉතින් අත්දකලා කතා කරන එකට සත්‍ය බයයි. දැයට ලයිට් දාලා තියනකොට හොරු බයයි. මොකද ඉතින් ලයිට් එකට ගලක් ගහලා තමයි වැඩේ පටන් ගන්න. වීඩියෝ කැමරා එකක් තියෙනවනේ ඒකට රෙද්දක් දාගලා ඉතල තමයි වැඩේ පටන් ගන්න. මූ කැමති නෑ දකින්නට. එතන ෆුල් හෙල්මට් දාගෙන තමයි ඉන්නේ. ඒතකොට පේනවා හෙල්මට් එක දාලා තියෙන අරසාවට නෙවෙයි රෙකග්නයිස් කරනවට බයි. අපේ කැමරාව වීඩියෝ කැමරා එක දාලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා, විරුද්ධ භාවයේ තියෙනවා, ශ්‍රම විභජනයේ තියෙනවා. හැම කෙනාටම හැම කෙනෙම කරන්න පුළුවන්. ඒ නිසා අටුවචාන් වහන්සේලා බොරුත් නෙවෙයි, බුදුරජාණන්සේත් බොරුත් නෙවෙයි. දීලා තියෙන කරලා බැලුවා, අත්දකපු දේ අනිත් අයත් එක්ක බෙදාගත්තාම අපිට අපේ බුදු ගින්නවා. මෙතන අපි ආයනා කරනකොට අපිට වැටහෙන දෙයක් තියෙනවනේ. ඒක තමයි අපි අදහන්නේ. ඒ අදාහගත්තාම අර මූල ධර්ම විශේෂම සත්‍යපාසලේදී තාර කතා කරලා කියනවා කවදාක සත්‍ය උගන්වන්න එපා මූල ධර්මයක. කරපුවම අබෞද්ධය අපිට ගහනවා. බෞද්ධයෝ කියාවි ඕක නෙවෙයි බුදුහාමුදුර කියලා තියෙන පව නෑ. ඉඳගෙන භාවනා කරන්න කියනකො. ඒක සත්‍ය තමයි. වක්මන් කරන්න කියනකො. ඒක සත්‍ය තමයි. එදින්දා වැඩ කරන්න කියනකො සත්‍ය තමයි කියලා. මම කොහොනේ ඉතින් එහෙම තමයි. නමුත් බුදුහාමුදුරගේ ධර්මයේ සුවක්ඛාතයිනේ මනාකොට දේශනා කරද්දී අපි උඩ කියලා බලමු. ඒතුළු කතා කරලා කියනවා චෝදනා තියෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා ආගම ශීපත් කරන්නේ නැහැ කියලා. ඔබ වහන්සේලා ගාව සද්ධාව නැහැ කියලා. මම කොහෙද ගින්නා? අපිට ප්‍රශ්න නැහැ නේ. අපි මොන ආගමක ගියත් විනාඩි 10ක් වෙන් කරන්න පුළුවන් නේ ආගම ශී කරන්න කියලා. බුද්ධහම ශී කරන්න නෙවෙයිනේ. සද්ධාව නැත්තේ නේ. අපි නීති පද්ධතියක් තියෙනවා. ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒ හැම ආගම ශී කරන සද්ධාව වෙනවනේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට අපි සති දැන් ළමයි හම්බෙලා ඉස්කෝලේ පටන් ගන්න සතිපාසල කරන්න වෙනවා අපිට ගිය දවසේ හැමදාම අපි කියනවා ඊට පස්සේ මුල් විනාඩි 10ක් ආගම ශීපත් කිරීම සඳහා ගත කරනවා. දෝෂයක් නැහෙනි. ලංකාවේ කියන්නේ නිර්ආගමික එකක් නෙවෙයිනේ. ඉතින් ඒ වගේ අර කරගෙන යනකොට අපි යමක් හෙලි කරපු ගමන් උකට පහර වදිනවා. ඒ පහර වදින්නේ ප්‍රායෝගික දෙයට නෙවෙයි. මූල ධර්මෙට. ඒ නිසා මූල ධර්මත් එක්ක වැඩ කරන්න ගියාම ලංකාවේ මූල ධර්මවාදීන් ඉන්න නිසා අපි කියන දේ කියන අසවල් තැන මෙහෙම තියෙනවායි කියලා. එහෙම නැතුව කියන්න යන්න එපා. කියන්නේ වැරදුනොත් අර වැරද්ද ඇඟ උඩට එනවා. මොකද ඔක්කොමලා බලන්නේ අපේ මේ ධර්ම ඉගෙන ගන්න කවුරුවක්වත් නැහැ ලංකාවේ. ඔක්කොමලා දන්නවා. දන්නේ කියන එක වැරදිද කියලා බලන්න. මම තොරතුරු පන්සලට ගිහිල්ලා ලොකු ආමතු ඉන්නේ කමන්තලේ. මම ඉන්නේ බුදුගේ. ඉතින් අහනකොට මේ කණුවක් තියෙන කණු යහපැත්තේ එකෙක් ඉඳගෙන ප්‍රශ්න අහනවා. ඌ පේන්නේ නැහැ මේව. එකක් ඇහුවා උත්තර දෙකක් ඇහුවා තුනක් අහන මං කවා ප්‍රෙඩි උඹ මේ මම හරිද වැරදි කියලා බලන ප්‍රශ්න අහන්න නැත්නම් උඹට දැනගන්නද කියලා ආපෝ ඊම කන්නේ මං ස්වාමීන් වහන්සේ මං කවා උඹ හීරලුවෙක් නේ පඬිස්සාංශික පැවිදිලා ඉඳලා තියෙනවානේ ඒ නිසා උඹ කවදාකවත් ඔය ප්‍රශ්න අහන්නේ උඹට දැනගන්නවක්වත් මේ සභාවට වේශ එකක්වත් නෙවෙයි මේ උඹ දන්න බව පෙන්වන්නේ ඒකට ඉන්න එපා මයිත් එක්ක මම මේ ටොරන්ටෝ වලට ආවේ එහෙම කියාපාන්න නෙවෙයි. මම ඔක්කොම දන්නේ නැහැ. ඒක යනකොටම පන්සලේ ගියා ප්‍රීඩිට ඔය ටික තමයි කරන්න තියෙන සාංශ මටවත් ඕක හදන්න බෑ. සිවුරු අරපු එකෙක් මම කො එන්න එපා පෙනේ පුම්බන්න. ප්‍රශ්නයක් අහන්නේ ඔබට තේරුම් ගන්න මට තේරෙනවා. උඹ යා පින්නන පැහිය වෙන්න හදනවනම් මේ හිස් වචන වලට වැටෙනවා. ඒක තේරෙන කෙනෙක් ලෝකේ කවුරක්වත් නැහැ මං විතර. මම දන්නේ හැරෙනකොට මේ යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද යන්නේ කියලා මම ඒ වෙලාවෙම ගහන්නෙත් නැහැ. හැබැයි අල්ලනවා කෙලින්ම පෙනේ ගාවින් පෙනේ නොපෙනේ. වලිගෙන් අල්ලන්න හොද නැහැ. අල්ලලා දීපුවාම ඉතින් කියන ප්‍රසිද්ධිය ගහනවා බලන්නකෝ ප්‍රශ්න ආපුවාම මම කියන්නේ අවංක ප්‍රශ්නයක් අහනවා තේරෙනවා. ඔය පැහිවෙන්න හදනවනම් අපිට කැපෙනවා. බූමරැංගේ වගේ. ඉතින් මා තෙමීට දාලා ඉතල දා ගන්නවා. ඇතුළට දාගෙන
මේ අහන තමසෙට දැනගන්න දෝ යන්නේ. සැකෙන් දහන්නේ. එහෙනම් තමයි දන්න බව පෙන්වන්න දාන්නේ. ඊකට නෙවෙයි ධර්ම සාකච්ඡාව කියන්නේ. මේක හරි අහිංසක වැඩක්. ඉතින් අපි දන්නේ නැති දෙයක් ඔක්කොමලා එකනේ අපි හැම කෙනාටම තියෙන දන්නේ නැති දේවල් සාකච්ඡා කරනවා මිසක් මේක කරපම් මෙහෙම කරපම් කියන්නේ අනපනත් පනවන්න නෙවෙයි. අපි පනවලා තියෙන පනපනත් වලට වැඩ කරනවා. හැබැයි මේ අර අහිංසකකම අහිංසක නිවන්. කිලිම කතා දෙකක් නැහැ. තමන් අහිංසක නිවන්. අපි කරන්න හදන්නේ බුදුහාමුදුරුවෝ ඉදිරියට ධර්මයේ ඉදිරියට සංඝයා ඉදිරියට සීලයේ ඉදිරියට අහිංසක වෙනවා. ඉවරනේ. ආය කාටවත් තියෙනවද ප්‍රශ්නයක් ඉතුරුලා? අහිංසක නැහැනේ ඔලොමලනේ මේ හතර එනවා. ප්‍රශ්න. සංවේදනය වෙන්නේ නැහැ. I එන්නෙත් නැහැ, M එන්නෙත් නැහැ, T එන්නෙත් නැහැ. කතා කිරුවොත් ප්‍රශ්න. කතා කිරුවොත් අවුලක්. මන් දන්නේ මං විතර කතා කරන දෙයක් ඇත්ත නැතුව ඇති ලෝකයේ අද මේ වෙනකොට කිසියම් තැනක පස්සේ ඉතුරු වෙන්න කියලා කෑලි ඉතුරුලා නැහැ. ඒ වෙලාවෙම ඉවර කරගෙනමයි යන්නේ. ඉතින් ඒකෙදි මම බලනවා පුළුවන් තරම් ඒක එහෙම කියන්නත් බෑ. අනිත් පැත්තේ වගේ තියෙන්නේ ජනමාධ්‍යෙන් ඈත් වෙලා ඉන්නේ. හැබැයි දැනට නම් තියෙන්නේ ඉදිරියට යන ගමනක්. ජනමාධ්‍යෙට මම ඉල්ලා හිටනවා අනිත් ඔක්කොගෙම මයි පිටිපස්සේ දෙවෙනි පේලිය වශයෙන් ඇවිල්ලා මම වෙනුවෙන් කරන දේ කරන්න. ඒතර මට පැත්තකට වෙන්න පුළුවන්. ජනමාධ්‍ය නෙවෙයි, තලසුන් කිරීම විතරක් නෙවෙයි හැම එකෙදීම කරගෙන යන්න. එතකොට අපි අතර එක්කෙනෙක් නෑ ලොක්කෙක් කියලා. හැම කෙනාම මේ ඔලිගොපොලි එකක් ඒ නැත්නම් ලිච්ඡවි රජ පරම්පරාව වගේ කවුරුත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට යන්න ඕන. අවසර ස්වාමීන් වහන්සේ මේ ගාම තවත් ප්‍රශ්නයක් තියෙනවා මට අහන්න. අවසරද? අවසරයි අනික් කට්ටිය කවුරුත් ප්‍රශ්න නැහැ. මේ දැන් අපේ තථාගතයන් වහන්සේ හැම වෙලාවෙම දේශනාවේදී දේශනා කරන්නේ මම අන්තවලින් මිදිලා මැද්දේ ධර්ම දේශනා කරනවා කියන කතාව තමයි. එහෙම লীලා තියෙන තැන පෙන්වන්නකො මට. කිසිම එකම තැනක පෙන්වන්න මේ මම ධර්මයක් දේශනා කරනවායි කියලා බුදුහාමුදුරුවෝ ලිව්වයි කියලා තියනවාද කියලා මම එක් නැහැ. ඔයා ඔය හදන ව්‍යාකරණේ වාක්‍ය පටන් ගන්නකොට වැරදි. ලියවිලා තියෙන තැනක් පෙන්වන්න මට. ඒ ගැන මට මතක නැහැ ස්වාමීන් වහන්සේ. මොකද එහෙනම් ඉතින් මේ සභාව නමක යනවනේ. පදන වයලන්නකෝ. හරියට දන්න අපිට කාටවත් පිළිගන්නේ හවල් පොතේ හවල් තැන මෙහෙම තියෙනවායි කියලා ඉවරයි. එහෙම මත ප්‍රකාශ කරපු තුනම ඒ වැරදි පදනමක ඉඳලා ප්‍රශ්න කොටනගන්න. ඒක සුද්ධ කරන්නේ නැතුව සාකච්ඡාවට ගියොත් ඔය ප්‍රශ්නෙට මම පංගුකාරයෙක් වෙනවනේ. අපි මෙහෙම කිව්වොත් ස්වාමීන් වහන්සේ. අපි නෙමෙයි මම කියන්නේ. මම මෙහෙම කිව්වොත් දැන් අපි අනිත්‍ය සංඥාව වඩනකොට අපි රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා කියලා අපි අනිත්‍ය වඩනකොට අපි ඇති දැන් බුද්ධ දේශනාවට අන්තවලට නොගිහිල්ලා ඇත කියන තැන ඉඳලානේ එතකොට අනිත්‍ය වඩන්නේ. කොතනක හරි මේ ආවට පස්සේ කාවුඩු හරි උපාසක මාත්‍රිට කියලා තියනවාද අනිත්‍ය සංඥා වඩන්න කියලා. කියලා නෑ. ඉතින් ඇයි ඉතින් මේ උසාවියේ නඩු මේ ඉඩම් උසාවියේ ඇයි සිවිල් නඩු අහන්නේ? ඒක දැනගන්නයි. දැනගන්න ඒ අහන කියන කෙනාට හිතේ දෙනවනේ. අපි මෙතන මේක නඩුව ගත්තොත් මොකද වෙනම නඩු උසාවියක් තියෙනවනේ. ඊපස්සේ දැනගන්න නෙවෙයි අහන්නේ. ඊපස්සේ පැහිකම පෙන්වන්න අහන්නේ. ආන්න මං කියන්නේ විරුද්ධ වෙනවා නම් ආන්න සබා. මටත් එනවා. ඒකෙදි ලොකු දෙයක් නේ. එහෙමනම් මං ඔළුව පාත් කරනවා. පැහිකම තියාගන්න එපා. ඔය වයසට යනකොට ඔලොමලයි. පොඩි ළමෙක් වෙන්න. අංච සංඥාව වැඩුවොත් සබ්බාසව සූත්‍රයේ තියෙන අර මේ උච්ඡේදවාදයට වැටෙනවා මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. ඒක මේ ළඟදී තමයි ඔය සබ්බාසව සූත්‍රයේ දෙවෙනි සැරේ කරන්න කියලා අපි මතක් කරගත්තේ. භාවනා කිරීම නිසා ඇති වෙන මිත්‍යා දෘෂ්ටි වගේ ඇත්තේ. ඒක හරි හොඳයි. ඒ කියන්නේ බේත් බොනකොට බේතට විසයි විසෙනවනේ ලෙඩේ විසෙනවනේ. පළවෙනි බේත දෙනකොට ලෙඩේ ඇවුස්සනවනේ සිංගල ක්‍රමේ. ඒක හොඳයි. ලෙඩාට අමාරුයි. වෙදා දන්නවා දැන් ලෙඩේ හරි කියලා. බේත හරි කියලා. ඒ වගේ බුදුරජාණන් සඳහන් කරනවා මේ භාවනා කරන විශේෂයෙන් විපස්සනා කරනකොට මෙන්න මේ මිත්‍යා දෘෂ්ටි පහෙන් එකක් උලූසනවා. හරියට කමඨාන් වාර්තාව එක බලා ගන්න ඕනේ. බලාගෙන දෙන්නම තේරුම් ගත්තා නම් පාර හරියනවා. ඒක වාහනේට පාර දාන්න නැතුව එන්ජින් එක ස්ටාර්ට් කරන්න නැතුව ලෙඩේ අල්ලන්න බෑ. ඒක හරිය සූක්ෂමව කරන්න ඕන. අහිංසකව කරන්න ඕන. ගුරුවරයාත් බොහොම පාර දෙන අදහසින් නෙවෙයි කියන්නේ ඔය කියන වාක්‍යයෙන් ඒකෙන් මේකෙන් මේ උච්ඡේදවාදයට ගිහිලා මේකෙන් සාස්වතවාදයට ගිහිලා නැත්නම් උච්ඡේදවාදීලා සාස්වත දැක්කයි කියලා කියනවා. උච්ඡේදවාදයේ ඉඳලා සාස්වතවාදීලා උච්ඡේදවාදී දැක්කයි කියනවා. සාස්වතවාදීලා සාස්වතවාදී දැක්කයි. ඒක පහම මිත්‍යා දෘෂ්ටි. එතන ඔය තියෙන්නේ ඔය කියන්නේ
භාවනායේ උපදෙස් දීලා නැහැ. අපි දෙන්නේ නැහැ. පුළුවන් තරම් ආරසයිලා තියෙන මහසිසයිඩු කියපු ටික තමයි මම කියන්නේ. ලොකු සංසි කියපු ටික මම මොකුත් අලුතෙන් කියලා නැහැ. ඒකට ඔහොම කියනවනම් අනිච්චන් දුක්ඛං අනත්තං කියලා භාවනා කරන්න පටන් ගන්නකොට මුච්ඡේදවාදී. මේ මෑතක කොච්චර භාවනා කරන් පටන් ගත්තද එහෙම? අල්ලලා යන්නේ නැහැ. අල්ලලා යන්නේ ස්වභාවික නැහැ. ඒව විෂ කපලා, ඒව දැකලා විෂ කපලා තමයි බුදුරජාණන් වහන්සේ මේ උදාසීන අරමුණක් කරගෙන ආස්වාස්පස්සේ ඒක බලන්න. අනිච්ච දුක්ඛම් බලන්න යන්න එපා. ඒකට දේවවාදී කෙනෙකුට බරපතල ප්‍රශ්නයක් මේ කරන්න බෑ. අන්තිම කොටින්ම කියනවනම් නිවන් දැකලා ඉන්නෝනේ භාවනා කරන්න. ඒ ස්වාමීන් වහන්සේ නමස්කාරයි. සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. දැන් ලැබිච්ච ලිඛිත ප්‍රශ්නයක් තියෙනවා කියවන්න අවසරද? හොඳයි. තෙරුවන් සරණයි ලොකු ස්වාමින් වහන්සේ. මට ළඟදී 21st century life skill ගැන කියවන්න ලැබුණා. එතකොට තේරුම් ගියා ඔය දේම කැනඩාවේද අධ්‍යාපන පද්ධතිය තුල කතා වෙන බව. media and information skills වල මට දැනුණ අදහස නම් දරුවාට මාධ්‍ය හරහා නිරන්තරයෙන් ලැබෙන වැරදි තොරතුරු අතරින් නිවැරදි තොරතුරු වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාව ඇති කිරීමයි. එය එසේ වන්නේ සතිය දරුවා තුළ වැඩිවීමෙන් බව මට සිතේ. තාක්ෂණික උපකරණ පිළිබඳ දැනුමද කොරෝනා කාලය තුල සතිමත් බව දැනගැනීමට සහ පුහුණු කිරීමට සතිපාසල හා නිස්සරණ වනය සමග සම්බන්ධ වීමට උපකාරී විය. මේ අනුව මට දැනෙන අදහස නම් සතිමත් මාධ්‍ය තොරතුරු හා තාක්ෂණික අනාගතයක් අපේ දරුවන්ට ලබා ගැනීමට හැකි බවයි. දැන් තිබෙන අවුල් මාධ්‍ය තොරතුරු හා තාක්ෂණික සාක්ෂරතාවයට හේතුව අසතිමත් පරම්පරාවක් එය ලෝකයට හඳුන්වා දී දැනට පවත්වාගෙන යන නිසා නොවේද? එපමණයි ස්වාමීන් වහන්සේ. මේක පුළුවන් තරම් අපි ඔය CTFM එකට කතා කරන වෙලාවේදී ඒ වෙලාවේ මතුවලා ආපු අදහස් වගේක්. ඉතින් ඒක නෙවෙයි ඇත්තටම ලංකාවේ අධ්‍යාපනඥයන් ইনফরমේෂන් ස්කිල්, මීඩියා ස්කිල්, ටෙක්නොලොජි ස්කිල් කියලා තියෙන්නේ මේ අපේ ළමයින්ට කම්පියුටර්ස් පුරුදු කරන එක. අපේ ළමයින්ට මේ තොරතුරු හදාරන්න තාක්ෂණීය සංඛ්‍යාන ඉගෙන ගන්න එක. එහෙම නැත්නම් මේ ইনফরমේෂන් නැවත තොරතුරු ප්‍රවෘත්ති බලන්න කියන එක තියෙනවා. ඉතින් ඒක දකිනකොට තාරත් පිළි අරගත්ත එදා SCL එකේ උගන්වනකොට මේකේ සතිය නැහැ. සතිය නැතුව ආයෙත් ළමයා යාන්ත්‍රිකකරණය කරන්නේ. ඉතින් ඇයි මේක ප්‍රතිසංස්කරණයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ නවනැම්ම බවට පත් වෙනකොට මම සේදර මහත්තයාට කතා කරලා කිව්වා නවරත්න මහත්තයාට NIE එකේ ලොක්කට සේදර මහත්තයා කියලා කියන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම්ට අධ්‍යාපන ලේකම් ඉන්නේ කපිල පෙරේරා මහත්තයා. මේ මහත්තයා අතර හරි විවෘතයි. ඒගොල්ලෝ කිව්වා සාංශ ඕක ඔබ වහන්සේගේ වෙන්න ඕන කියලා. හැබැයි මේ 21st century 12 skills වල සතිය නැහැ. ඒකෙම පේන්න තියෙනවා අන්දයි කියලා. SCL එකේ සතිය නැහැ. දැන් අපි කරන්න හදන්නේ ඒකම දැන් ලෝක පිළිගත්ත මහාන් තත්ත්ව 21st century skills නේ. ඒ සතිය තුලින් කියලා දෙනවා. එහෙම නැත්නම් social emotional learning සතිය තුලින් උගන්වනවා. මේක මම කතා කරා චන්ද්‍රිකත් එක්ක National Institute of Education. ඊට පස්සේ කිව්වා සාංශේ වැරදි. ඔය දෙකම සුද්ධෝ දාපු ලණු දෙකක්. ඒ වෙනුවට අපේ රසිත දාලා තියෙනවා points 10ක්. ඒ points 10 100%ක්ම ලාංකිකයි. 100%ක්ම සතියෙන් පටන් අරගන්නේ 100%ක්ම සතියෙන් අවසාන වෙන්නේ. ඔය points දෙකම SCL එකයි 21st century skills නොයි රසිතගේ points 10 තියෙනවා. ඒක අපි පළවෙනිම annex එක විදියට දාලා තියෙනවා පුහුණුකරුවන් පුහුණු කිරීමේ, ගුරු පුහුණු කිරීමේ වැඩසටහනේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ දාලා තියෙනවා. දැන් අපි hard copies 400ක් අච්චු ගහලා තියෙනවා. ලංකාවේ circulate කරනවා. ඒකේ soft copy එක තියෙනවා. ඒකේ මේ රසිතගේ points 10 යටතේ අභාග්‍ය උනේ රසිත මේ points 10 අපිටමයි ඉගැන්නුවේ, කඩුවෙලමයි ඉගැන්නුවේ. ඒක අපිට අයිතිවාසිකමක් තියෙනවා. මම රසිතට ලියලා තියෙනවා. සිංහල ලෙක්චරයක් තියෙනවා, ඉංග්‍රීසි ලෙක්චරයක් තියෙනවා. ඒක යටතේ අපි SCL එක දැනට ඩිස්කස් කරලා තියෙනවා. හැබැයි ඒක ඉෆෙක්ටිව්ලි කරලා නැහැ. ඊට පස්සේ චන්ද්‍රිකා මට කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ 21st century points 12 රසිතගේක යටතේ සාකච්ඡා කරන්න කිව්වා. එතකොට ඒක දේශීය නිෂ්පාදනයක්. රසිත කියලා කියන්නේ පෙරදෙනියේ
මොකද්ද ටීචර් හොස්පිටල් එකේ ටීචින් හොස්පිටල් එකේ සයිකියාට්‍රිස්ට් හොඳම යන් ඉවර වෙනකොටම මම ඕස්ට්‍රේලියාවට ඉස්සුවා. දැන් මම ඕස්ට්‍රේලියාවේ. හොඳ රෝබස්ට් යන් මෑන් හොඳ බොඩි බිල්ඩර් කෙනෙක් හොඳ සින්දුවක් කිව්වා අයන්න කියන්න ලෝටම ඇහෙන්න එන්න මගේ නංගි. ඒ වගේම මේ හැබෑම උරතල් පුංචි පන්තිවල ඉතින් මං කොහොම රසිකනම් කියපන් සින්දුව කියලා. මම රසික නෙවෙයි කිව්වා රසිත කියලා වෙන කෙනෙක් ලව්ව සින්දුව ලිව්වා. මොකද්ද කියන්නේ? පොඩි උන්ගේ මොනවාද දෙමව්පියන්ගේ නොපනත්කම් වල වන්දි ගෙවන්නේ පොඩි දරුවෝ උන්ගේ හිතවල මේ වගේ තව මොන දේවල් ලියවි ඇතිව කාටද මතකද? මතක නැහැ. මට වරදින් නිසා මට සන්තෝෂිකුත් තියෙනවා. මේ අද දෙමව්පියෝ ගෙවන්නේ දරුවෝ ගෙවන්නේ මේ දෙමව්පියන්ගේ නොපනත්කම්. හැබැයි හේතුව මොකද්ද? මේ දෙමව්පියොත් ඒ දෙමව්පියන්ගේ නොපනත්කම් නිසා තමයි ඔතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේ પરම්පරා 3ක් නොපනත්කම් යන්නේ. ඉතින් පොඩි උන්ට ගොළු වෙලා වුන්. කියා ගන්න බෑ. මොකද අම්මට තාත්තා ගෙදර ගහ ගන්නවා. අම්මයි තාත්තා දික්කසාද වෙලා. තෝතෝ වරපල කියලා පුටු උසගෙන ගහ ගන්නවා. පොඩි කට යන බලා ඉන්නවා මුන්ද අප්පා මේ ගෙදර බුදුන් කියන්නේ. මුන්ද මුල් ගුරුවරු කියන්නේ. ඉස්කෝලේට ගියාම ගුරු ස්ට්‍රයික්. අයිතිවාසිකම් ඉල්ලගෙන වෙන්න පෙළ පාලි බෑලා පෙළත් උගන්වනවා පාලිත් උගන්වනවා පෙළ පාලි මාර්ගේ. දරුවෝ මොනවද ඉගෙන ගන්නේ? ඉතින් ඒ නිසා අපිට ලොකු පාඩමක් තියෙනවා. ඔය ටික ඔයගොල්ලෝගේ මත ඉදිරිපත් වෙන්න ඕනේ. මේක හොඳයි මම මේ චෝදනා කරනවත් නිරංජට බයිනවත් කීපේ කරන බයිනවත් නෙවෙයි. මේවා හැමතැනම ගිහිල්ලා තියෙනවා. මේකේ සූක්ෂම විදිහට සතිය අයින් කරලා තියෙන හැටි බලන්න. සූක්ෂම විදිහට සතිය අයින් කරලා තියෙන හැටි බලන්න. ලංකාවේ සතියේ තියෙන පුරාතන යුගයේ කොච්චරක් අපි ලස්සන රටක් වෙලා ඉඳලා තියෙන ලෝකෙම පළවෙනි රට වෙලා ඉඳලා තියෙනවා. ඒක අයින් කරන්න ජාතින් 3ක් ඇවිල්ලා පහර දුන්නා. බැමිණිටියා සාය, කරකොල සෑය, දුර්භික්ෂ ඇවිල්ලා අපෙන් අද බුද්ධ ආගමේ ඔළුව නැතුව කඳ ටික තියෙනවා. ඒකට දෙන්න ඕනේ සතිය කියනකොට බුද්ධ අහංකාරික නෑ. එහෙම එකක් කොයිද? බුදුහාමුදුරු එහෙම කියලා නෑ. බුදුහාමුදුරු මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සත්‍ය තමයි කියලා තියෙන්නේ. ඔය කියන විදිහේ මේ යන්තම් සන්තම් පදන් සතිය හරියන්නේ නැහැ. සති මාත්‍රේ හරියන්නේ නැහැ කියලා ඉන්න කචල්. හැබැයි කොහොම හරි අපි පියවර දෙකක් ඉදිරියෙන් තිබ්බා. මුළු අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේක බාරගත්තා. මුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයම මේක බාරගත්තා. ඒ නිසා ආගම් බේදිකෙන් තුර විෂයක් මාර්ගයෙන් දැන් අපි ඉදිරියට යනවා. ඒ නිසා දැන් අද අපි ඊයේ වෙනකොට ඔය තුනත් ඉවර කරලා ෆ්ලෙක්සිබිලිටි කියන එකත් ඉවර කරා City FM එකේ මම බලාපොරොත්තු වෙන රසීගේ පොයින්ට්ස් 10 ආයෙත් ඔළුවේ තියාගෙන ඉදිරියට තියෙන ලීඩර්ෂිප් එක තමයි ඊගාට කරන්න තියෙන්නේ. ඒකෙදි කොහොමද මේ SCL එකයි 21st century ස්කිල්ස් නොයි රසීදගේ පොයින්ට්ස් 10 දාලා අපි ලංකාවේ කොත්තු රොටිය හදන්න ඕනේ. කාගවත් කොත්තු රොටිය එපා අපිට. හැම එකම ගන්නවා අපි. අජිනමොටොත් ගන්නවා. රසකාරකත් ගන්නවා. අපේ තියෙන උම්මලකටත් දානවා. අපේ මුං ඇට ටිකුත් අල්ල දානවා. තල්ල දාලා රස වෙන්නත් හදනවා. හැබැයි අපේ එකට තැනක් හදා ගන්නවා. ඉතින් ඒ නිසා නිරංජ මන් දන්නවා ඔබ දන්නේ නැහැ නේද 21st century 12 skills දන්නේ නැහැ නේද? නෑ ස්වාමීන් වහන්සේ. දන්නේ. ඉතින් පහුගිය ටිකේම අපි කෙරුවේ ඒක සිංහලට දාලා ඊ වෙනකොට අතර ධම්මවිහාර යාමතුරු සම්පූර්ණ ඒක සිංහලට දාලා ඉවල තියෙනවා. ඒ සිංහල අපේ වචන තියෙන්නේ. ඉතින් ඒක මේ පුදුම විදියට ඔය සුනිල් නවරත්න මහත්තයා ශාන්ති මේක පොඩ්ඩක් කියවලා බලලා අපිට මේක හදලා දෙන්නයි කියලා. ඊට පස්සේ social emotional learning හදලා දෙන්නේ. ඒකට ලස්සන දෙයක් තියෙනවා නිරංජා. ලස්සන දෙයක් තියෙනවා අහගෙන ඉන්න එකනට ඔය තැනට යෑමෙන් සතිය වෙදකමක් නෙවෙයි හෙදකමක් කියන තැනට ගෙනියනවා. ඒක ඩැනියල් ගෝල්මන්ගේ පළවෙනි ආටිකල් එකක් තිබ්බා ඔය emotional literacy කියන තැනට ඇවිල්ලා. මේකෙත් ඔය literacy skills වගේ තමයි ඔක පෙන්නන්නේ. ඒක සාක්ෂරතාවය කියලා කියන්නේ ඒක එච්චර හොඳ වචනයක් නෙවෙයි. සතිය කියන එක කෙලවලා ඉවරලා වෙදකම් කරන එක නෙවෙයි. කෙලවෙන්න ඉස්සර වෙලා නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවට ගණ්ඩ යන්න ඕනේ. ඒකට සතිය කොමර්ෂියලයිස් කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කොමර්ෂියලයිස් කරන්න පුළුවන්, බෙහෙත් හදන්න පුළුවන්, විකුණන්න පුළුවන්. නමුත් සතිය කියලා කියන්නේ ලෙඩ නොවි සිටීමේ හෙදකමක් කියන මේ පරිවර්තනය අපේ ලංකාවෙන් යන කටහඬ. ඒ වගේම ඒකට යනකොට ලස්සන සන්දර්භයක් සාකච්ඡාවක් කියලා ඉන්න ඔක්කොම ස්විච්චාවෙන් එන්න ඕන. සත්‍යයක්වත් සල්ලි වෙන්න බෑ. සල්ලි ගියා නම් බොරුව කියලා මේ ඉස්සචන පරිසවචනේ.
ඒ නිසා අපේ වැඩ පිළිවෙල අපි පුළුවන් තරම් බලන ඉතාම දුෂ්කරව කරන්නේ. අද වෙනකොට අපි හොම්බෙන් ගිහිලා තියෙන්නේ මොකද සුමානයකට වීඩියෝ පැටි 4-5ක් හදන්න වෙලා තියෙනවා. පොත් 4-5ක් අච්චු ගහන්න වෙලා තියෙනවා. ගමන් ගැස්සන්න වෙලා තියෙනවා හරියට මේ. ඉතින් ඔක්කොම තාම අපි මේ හැලී මේ මියා කඩන අතලිය කන්නේ කියලා අතලිය කකා කරනවා. හරි ලස්සනයි වැඩි. අපි හැම කෙනාටම බය ආදු වෙලා ඉන්නේ. අනේ අපිට මේක කරලා දෙන්න මෙහෙම කරලා දෙන්න කියන්නේ. ඉතින් අපිට උදව් කරනවා මිනිස්සු. රාජ්‍ය තන්ත්‍රයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එක මාසයක පඩිය විතරක් කොච්චරද කියලා බලන්න. ජාතික අධ්‍යාපන ආයතනයේ මුච්චර ස්ටාෆ් එකක් ඉන්නවා. නමුත් ලියුමක් ගන්න සුමාන 4ක් යනවා. අපේ සතිපාසලේ උදේ කියපු ලියුම හැන්දෑවට දුන්නේ නැත්නම් අපි ආ ඩිරෙක්ටර් පෝස්ට් එකෙන් අයින් කරනවා. බෑ කරන්න බෑ. ඉතින් අපි හැම අවස්ථාවක්ම අරගෙන බුදුමාකාර ගැට ගැහිල්ලක් ගැට ගන්න අපි රණ්ඩු වෙවි දබර වෙවි තමයි ගමන යන්නේ. හැබැයි ගියේ මේ දෙකට ඉස්සල්ලා බ්‍රහස්පතින්දා අපේ කණ්ඩායම ගියා මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන ආයතනයේ ඒ අපිට දැනට හුඟක්ම උදව් කරන දෙන්නත් එක්ක කතා කරන්න ඇවිල්ලා කිව්වා අපි මාස ගාණක් ඉස්සරහින් ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඒගොල්ලෝගේ කිසිම අන්තර් සම්බන්ධතාවයක් නැහැ. අපිත් අන්තර් සම්බන්ධතාවය නැතිව අපිට පේනවා. දැන් මෙතනදී වුණත් මේ 21st century skills කියන එක මාස්ටර් ට්‍රේනර්ස්ලා දන්නේ නැහැ. ඉතින් ඒක මම නිර්මාතෘ වශයෙන් මම කරන්නේ මම ගුවන්විදුලියට කතා කරනවා. කතා කරන මේ තේමාව දාලා ඒ කියන්නේ 160 වෙනි දේශනාවේ. ඒක දැන් 165 වෙනි දේශනාව දක්වා ලීඩර්ෂිප් එක යනවා. ඉතින් ඔහොම දෙක තියනකොට කාට හරි අවශ්‍ය නම් කොඳු වැඩ පෙළ තියෙනවා. හැබැයි ඒකෙදී අර 21st century indispensable කරගෙන බෑ. SCL එක indispensable කරගෙන බෑ. අපි ඒ වෙනුවට රසිතගේ පාඩම ඒකේ මම අහුවා රසිත කොහෙන්ද බම් මේක ඉගෙන ගත්තේ කියලා. ඒ කියනකොටත් ඒක කොලයක්වත් බලලා නෙමෙයි කරුවේ. විනාඩි 10ක වීඩියෝ එකක් තියෙනවා. ඕනේ නම් බලන්න ඒ රසිතගේ පාඩම. ඊට පස්සේ 21st century එකේ සිංහල ඉංග්‍රීසි පිටපත් දෙක මම නිරංජට එවන්න ඔබ දෙනවාද ලෝකේ ඔක්කොටම? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ කටහඬ එකක් දුර්වල වෙලා වගේද? නෑ. හා ගියේ කරම. නෑ ස්වාමීන් නෑ කියලා ඉතින් නෑ කියලා. හා ගියේ කියනකොට නෑ කියලා. ඒක ඔබ වහන්සේ එවුවහම මම ඒක පුළුවන් අයට යවනවා. බෑ පුළුවන් නේ ලෝකෙටම කෑ ගහපියි. මම එවන්නෙත් නෑ ධම්මසරණ ආමතුරු එවන්නේ. පොඩි අපිත් ඉගෙන ගන්නවා. මේ පරිවර්තන කරපු ඔක්කොම ඉගෙන ගන්නවා. මේ මිනිස්සු පුදුම බයක ඉන්නවා මේ අධ්‍යාපනයේ මිනිස්සු නොමග යවනවා කියලා. පරිසංස්කරණයක් අවශ්‍යයි කියලා. අවශ්‍ය කරන්නේ මොකටද මේ මිනිස්සු අවදි වෙන්න ඕනේ. ළමයි උත්ප්‍රේරණය වෙන්න ඕනේ. එකයි තියෙන සතිය විතරයි. ඒක නෑ. 12ක් කරුණු වලට සතිය නෑ. 13 වෙනුවට දැම්මක් කමන්නේ. අපි කරලා තියෙන්නේ ඒකෙන් දෙප්පරාදු කරන්නේ කොත්තු රොටිය ගන්නවා. ගහනකොට පළවෙනිම තේමා විදිහට ගන්නේ රසිත. දැන් රසිත දන්නෙත් නෑ ඒක. ඔස්ට්‍රේලියාවේ ඉන්න රසිත අපි කියලා අරින්න ඕනේ. උඹ කැමති වුණත් ඔක කැමති වුණත් පුතා මේක දේශීය නිෂ්පාදනයක් අපි කැපිටලයිස් කරනවා. තරහ වෙනවා නඩුව දාපන්. ඒකට අපිට නඩුවෙන් වන්දි හරියම් වෙන්නේ නැතේ. ඊට පස්සේ අපි ඔක්කොම මේක ඇතුළට දාලා යනවා. ඒක නිසා ඒකට මම කිව්වා කවුරුත් බය වෙන්න එපා. දා හොඳටම මේ රංජන් කිව්වා මේ යන ගමනේදී ඉදිරි දැක්ම කාගවත් නැහැ සාංශ අවුලක් කියලා. මම කිව්වා රංජන් බය වෙන්න එපා. මම මේක ඔක්කොම හසුරුව ගන්නම්. මෙන්න මේක දිගේ මං යන්නම්. මම දෙන්නම් දේශන ටිකක් දීගෙන මං යන්න. එතකොට ඒ දේශන ටිකම කුසල 5 සිට 6 7 8 9 පන්ති වලට කරනවා. ධම්ම විහාරිය හැමදෙරෝ 1 සිට 5 වෙනි පන්තිය දක්වා හිතනවා. බලන්න 1 සිට 5 වෙනි පන්තිය දක්වා ඔය IT ටෙක්නොලොජි උගන්වන්න ගියාම 5 සිට 9 දක්වා IT ටෙක්නොලොජි මම 10න් ඉහළට මට කරතයි. ඒ තේමාව ඒකේ. එතකොට මේ NI එකේ චන්ද්‍රිකා කතා කරලා සංස දෙන්න එපා. ඔක්කොම පිස්සු සුද්දන්ගේ අදහස් මේ සුද්දෝ නෑ නේද ඩිස්කෂන් එකේ. නයිටියක් කමන්න අපි සිංහලෙන් කතා කරන්නේ ඒක ඉවරයි. කුමන්ත්‍රණයක් වුණා කරත හැකිනේ. සුද්දන්ගේ අදහස් ඔලු නරක වෙච්ච මිනිස්සුගේ අදහස් කුඩු ගහපෙවුන්ගේ අදහස් ඔය. අපිට තියෙනවා සතියෙන් පටන් ගන්න සතියෙන් හමාප්ත වෙන ස්ටේජස් තුනකින් ප්‍රීතිමත් දරුවෙක් නෙවෙයි අපි හදන්නේ ප්‍රසන්න දරුවෙක්. මනසාචේ පසන්නේ. දකින්නකොට hina වෙලා ඉන්න දරුවෙක්. පදුට්ට දරුවෙක් නෙවෙයි. අම්මට බැනින, තාත්තට බයින, දෙමාපියන්ට බයින, රජයට බයින අපිට ඕනේ නැහැ. බයින ටික අපි පස්සේ කරමු. ඉස්සරහට යන ටික ඒ නිසා බොහොම ස්තුතියි මේ වගේ දෙයකට අදහස් ප්‍රකාශ කරපු ගැන. ඒ අනුව මට ඒක නිරංජන ටොක්ක කනින් අවස්ථාවක් හම්බුණා. ධම්මවිහාරය හැමතෝ ඔය දෙකම යවන්න නිරංජට. හැබැයි යවන්න ඉස්සෙල්ලා
කමන්නේ අපි හරි මොන දෙයක් වෙච්චාවයි. ඉංග්‍රීසියක ධම්මසරණ නැද්ද? මං කිව්වේ කවුරු කියලාද? ඔය කෙනේ වෙලා තියෙන දැන් මම ධම්මවිහාරි නම දාගෙන ධම්මවිහාරි ආමතුරු දැන් මගේ ගමේ නම දාන. උඩ ඊටේකම ධම්මසරණ විහාරි කියලා ඌ දාගෙන. මම දැන් අතුරුගිරියේ ධම්ම ජීව වෙලා. ඒ මිනිස්සු දන්නේ නැහැ මේ කොහෙන් ආව පිස්සෝ ටිකක්ද දන්නේ නැහැ නේ කැලෙන් එළියට ආව ටිකක් ඇවිල්ලා මේ මොනවද වැඩ කරගෙන යනවා. ශාස්ත්‍රපති උඩ ඊටේකම ධම්මවිහාරි ස්වාමීන් වහන්සේ. එතෙ සබරගමේ කතා කරලා අර ගමගේ දුව කියනවා අපේ අතිපූජනීය අපේ මොකද අනුශාසක ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ දැන් කතා කරනවා ඇති කියලා මට මයික් එක දෙනවා. GLP කිස්මත් කියනවා අපි ওই ධම්මවිහාරී ආමරු කරපු වැඩි දිනා ඉච්චරමයි කරන්න තියෙන්නේ. ඉස්කෝලේ පටන් ගන්නකොට සතිය විතරයි. දැක්කනේ කියලා මේ ධම්ම ජීව කියනකොට ධම්මවිහාරී කියලා. විජේ කියලාත් කියනවා. ඉතින් නඩුවක් දැම්මොත් එම් ප්‍රශ්නයක් නැහැ නේ වෙන කෙනෙකුට නේ කියලා තියෙන්නේ. මාත් ඇහුන්නේ නැහැ වගේ කරබන් නිකන් ඉන්නවා. ඒ 21st centuryත් ඒ වගේම තමයි. ඒ නිසා ඔය ගැන පොඩ්ඩක් අපි ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා තව කාටද කියන්න දෙයක් තියෙනවා නම් අපි අහනවා. නිරංජ බඩු වෙයි හෙට අනිද්දා බෙදලා දෙන්න ඈ. ඕකට ඇත්තට අපි දාගත්තේ මෙයා රාධිකා. ඊට පස්සේ චමිලා. චමිලා බරයි වැඩකට අත දානවා දැන්. ඉතින් රාධිකා එහෙම ඉඳගෙන මේ එන්නේ නැහැ. ඒ නිසා උඹේ වැඩි බාර ගනින් නිරංජ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නේ ඉදිරිපත් කරපු කෙනාම ලියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඒක සිංහලට පරිවර්තනය කළේ මට ඒ දෙයට අවස්ථාව ලැබීම වාසනාවක්. ඒ නිසා ඒ නිපුණතා 12ට සතිය ඇතුල් කර මම මගේ දුවට එය දෙනවා. දැන් තේරුණේ අන්තිම වාක්‍යය. මට ඒ දෙයට අවස්ථාව ලැබීම යකෝ ඒක ඉස්සෙල්ලා වාක්‍යනේ ඊට පස්සේ වාක්‍යය. ඒ මොනේ. ඒ නිසා ඒ නිපුණතා 12ට සතිය ඇතුල් කර මම මගේ දුවට එය දෙනවා. හරි ඒකට කමන්නේ නැහැ දුව මට දෙන්න කියන්නේ කියලා. ඔය උඹලා කවුරු දරුවෝ වැදුවත් තොපි මොනවා හම්බ කරත් මට තාත්තා කියන්නේ. එච්චරයි මම කියන්නේ. උඹලා හම්බ කරන කාපියව මට තාත්තා කියපියව. ඒ නිසා සිංහල පරිවර්තනය කරුවේ ඔය පරිවර්තන කරුවේ කවුද කියලා කියපන්කෝ නිරංජන. ඔය එලි කරපන්කෝ. කල්පනී සතරසිංහ. ඒ කියන්නේ කොහේ ඉන්න කෙනෙක්ද ඔය? කැනඩාවේ. කැනඩාවේ තමයි ස්වාමීන් වහන්සේ. නෑ මේ පරිවර්තනය කරුවේ ධම්මවිහාරී ආමතුරු ඊයේ එතන ඉන්නවා අපේ සද්දාති සාමුද්‍රෝ ඉන්නවා මමත් කීපයක් පරිවර්තනය කරා දැන් ඔක්කොම බලලා හොඳ වචන ටිකක් මේකට දාන්න ඕනේ සතිය දාන්නෙන්නට වැඩිය සතියෙන් තෙද ගන්නන්න ඕනේ අපි නිකන් පේස්ට් එකක් දානවා වගේ සතියෙන් ගැල්වනයිස් කරන්න රේන්ෆෝස් කරන්න ඕනේ ඒක තියාගන්න ඕනේ ලාංකීය ටෝන් එකට අපේ ඕගනික් පැත්ත තමයි මේ ටික අපි සතියෙන් කරනවා SCL එක සතියෙන් කරනවා එතකොට රසිත මහත්තයා මුල සිට අග දක්වම සතිය එතකොට අපි අර සයිකියාට්‍රික් කෝස් එකේ ඉදිරි ගමනක් තමයි මේකෙදී සිද්ධ වෙන්නේ. ඔය නමත් මට ලියලෙපම් මම නගන උසාවියට වෙලාව. සතුරුසිංහද මොකද කිව්වේ? කාලුපනි. සතුරුසිංහ. හරි. සතරසිංහ. හරි ඔක්කොම ගන්නවා උසාවියට අරගෙන පොලිමේ තියලා වෙඩි තියනවා. මේ හොඳ 16 නවම්බර් 16 පතුරුමක් විතර දාලා. අමුණනවා ඒකල එක වැලට. උඹත් තියෙන ඉස්සරහින් මේ සාමාවති දේවි වගේ නිරංජන්. ගමට ඊතලේ ආපහු වෙරලා ඉද්දන්නේ නැහැ නේ. නිරංජා? නෑ ස්වාමීන් වහන්සේ. එහෙම වෙන එක නෑ. ඔබ කපු බලාගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කියන කෙනා අත උස්සලා තියෙනවා ස්වාමීන් වහන්සේ. හරි ගණින්කෝ ඇදලා ගණින්කෝ. කල්පනී ලොකු ස්වාමීන් වහන්සේ. කොහෙදද කතා කරන්නේ? විනිපෙග් වලින් ආ ලොකු ස්වාමීන් වහන්සේ. එතකොට උදයත් එක්ක සම්බන්ධයිද? ඔව් ලොකු ස්වාමීන් වහන්සේ අපි මේ සතිපාසල මෙහි කරනවා. උදේගේ නෑදෑයේද මේ මොකද්ද නෑකම අන්නක්කගේ නේ? නෑ ලොකු ස්වාමීන් වහන්සේ නෑදෑයෝ නම් ඈතෙන් ලොකු ස්වාමීන් වහන්සේට තමයි අපි නෑදෑයෝ වෙන්නේ ඈතින්. ඔව් ඈතින් නෙවෙයි කෙලින්ම නෑ ඒව කොහෙද ඈතක් නෑ කෙලින්ම තොපි ඔක්කොම කෙලින්ම නෑ ඒක නෙවෙයි ඒක කියන්නේ ඕනෑකම තමයි තියෙන්නේ නෑකමට වැඩි. ඔව් කොහෙද පරිවර්තනය කරුවේ? කොහෙද සිංහලට පරිවර්තනය කරුවේ? නෑ ලොකු ස්වාමීන් වහන්සේ ධම්මවිහාරී මේ ස්වාමීන් වහන්සේ එවල තිබ්බා ඕක මේ පරිවර්තනය කළා දෙන්නයි කියලා.
ඊට පස්සේ මම එතකොට තමයි මම දැක්කේ ඒක ඊයේ තමයි පරිවර්තන ධම්මවිහාරී ආමෘත එක ලව් අෆෙයර් තියාගන්න එපා. එතකොට මට ටිකක් කේන්ති යනවා ඊර්ෂ්‍යා වෙනවා. ඒක සම්බන්ධයි සම්බන්ධ තියෙනවා දක්ෂයි. ඒ කියන්නේ මම ධම්මවිහාරී ආමෘතට දැම්මා මේක ධම්මවිහාරී ආමෘත දැනගන්න. මොකද එයා කරන්නේ 1 සිට 5 දක්වා ළමයි. ඒක උගා කමාරු වැඩක්. එසේ ධම්ම කුසල දැනගන්න ඕනේ 6 සිට 9 දක්වා පන්ති වලට. ඒතර මමයි චන්ද්‍රතන හාමුදුරුවෝ කරනවා 10 සිට 10 11 12 13. ඉතින් ඒක ලේසි මට. ඒක කෙරුවේ අපි ඒකට ගියේ නෑ. අපි এডুকেෂන් මිනිස්ට්‍රි එකේ 30 minutes 4:05 හැදුවේ. ඒක තමයි අපි අත්‍තරම සිලබස් එක වෙන්නේ ඉස්සරහට. අපි දැනට යන්නේ City FM එකේ යන ටෝක්ස් වල එක සුමානකට එක ටොපික් එකක් අරගෙන. ඒකල ඒ අනුව වාඩි වෙන්නේ කොහොමද? ඒ අනුව සක්මන් කරන්නේ කොහොමද? ඒ අනුව ක්‍රීඩා කරන්නේ කොහොමද? එදිනදා කටයුතු ඒ ටික කරෙන්ඩ් රෙකෝඩ් කරන්න ධම්මවිහාරී හමුරු තමයි ධම්මසරණ තමයි උදව් කරන්නේ. ඉතින් පහුගිය ටිකේ පැය ගාණක් කරන ඔක්කොම කෝඩ් කරා අපි. කෝඩ් කළා මං කිව්වා මට දෙන්න ගුරු පුහුණු කරුවන් පුහුණු කිරීමේ පොත. මොකද ඒකේ තියෙනවා රසිතගේ chart එක. දැන් ඉස්සරහට අපි දේශීය ක්‍රමයට සතිය දානවා කියන්නේ රසිතගේ එකට මේ 21st century එක ඉන්කෝපරේට් කරනවා. ඒකල ඉස්සරහට යනකොට තේමා වෙන්නේ රසිත තමයි. ඒ සන්තෝසයි. මේ ලංකාවේ කොහෙද උපංගම? නෝර පේරදිනේ ස්වාමීන් වහන්සේ තෝ ආවුනොත් කොහෙද පේරදිනේ? ස්වාමීන් වහන්සේ අපේ ගම නම් අම්මල අත්තාම උඩගිරිය ගම. ඔය බලපන්. මේ ඒ වුණාට අපි හිටියේ අඟුණාවල ස්වාමීන් වහන්සේ. අඟුණාවල මේ පිළිගල්ලේ පාරේද? ඔව් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ බැංකුවල ගෙවල් ගාවින් උඩට යන්න ඕනේ. කොයි හරි පිළිගල්ල පාරේ මේ පැත්ත හන්දෙස පැත්තට කිට්ටු මේ අඟුණාවටද? මං හිතන්නේ ওই දෙක මැද වැව පැත්තට යන්නේ පොඩ්ඩක් මෙහා ස්වාමීන් වහන්සේ අත්තනායක ගෙහෙම ගෙදර තියෙන. ඒක අර කුකුල් ෆාම් එකක් තිබුණේ එන්තුරියම් ෆාම් එකක් තිබුණේ ඒ හැටි නේද? ඔව් ඊටත් මෙහා ස්වාමීන් වහන්සේ. ඉස්කෝලේ ගියේ කොහෙද? පුෂ්පදාන ස්වාමීන් වහන්සේ. පෙරදිනේද නෝර පුෂ්පදාන? නෝර පුෂ්පදාන ස්වාමීන් වහන්සේ. ඒ එතකොටම කියද්දි මතක් වුණේ මොකද මම ඔය මේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට හරි උණක් එහෙම තිබුණා. මොකද ගොඩාක් මගේ යාළුවෝ දැන් නෝර ඉස්කෝලවල ටීචර්ස්ලා අපිටත් මටත් ලොකු උණ තියෙන එක්කෙනෙක් හින්දා මේ මම තාරින්දුට නිතරම කිව්වා මේ මාව සම්බන්ධ කරන්න මට කන්ටැක්ට්ස් තියෙනවා මම කරන්න ඕන එකක් කියලා. නෑ කිසි මේකක් දැක්කේ නෑ. හිතන විදිහට මේ අපිට කරන්න බෑ මෙහෙම අපිට සම්බන්ධිතේ ලොකු දෙයක්. ඒ උණ තියෙන එක අපිට ලාභයි. අපි කරලා තියෙන්නේ පොඩ්ඩක් ඉන්න අපි අයින් කරන්න ලයිස්තුවෙන් අරගන්න. හැබැයි ධම්විහාරී ආමරු ඉන්ජෙක්ෂන් එක දුන්නා නම් හරි. ඒ නිසා දැන් තියෙන්නේ සතර සිංහට සතර සිංහද? මේ නිරංජට යවන්න සිංහල ඉංග්‍රීසි දෙකම. මොකද්ද සොන්නහසේ කියන්නේ අර 21st century. මං හිතනවා ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ ඒක වෙනස් කරන්න නැතුව ඇති කියලා මං නෑ වෙනස් කරාට කමන්නේ අපිට කියතයිනේ මේ තැන් වෙනස් කරයි කියලා නිරංජට යවන්න ඒකල කියන්නේ නිරංජා ඔය දෙන්න එකතු වෙලා ඔය කට්ටිය උදේට දෙන්නකෝ උදේට දෙන්න මෙහෙන් දෙන්න මේ නිරෝෂ්ට එතකොට ඒ ටිකට යනවා ඇත්තටම උදේට ඉස්සල්ලා ඔය කඩුව දීලා තිබුණේ රාධිකාට ඒගොල්ලෝ ගියා මේ කැල්ගරිද කොහෙද දැන් ආපහු ඇවිල්ලා ඇති අඳුරන්නේ නැද්ද රාජික අඳුරන්නේ නැද්ද දැනගන්න එපා විනිපෙක් දන්නවා ස්වාමීන් වහන්සේ රාධිකා ආන්ටි දන්නවා ස්වාමීන් වහන්සේ බැන්නයි කියලා කියපන් හොඳටම මේ වැඩක් දුන්නාට පස්සේ මේ අමාරු වෙලාවේදී කරාරිනවට ඒකලෙලා ඒක දීලා දාන්න එතකොට City FM එකේ වීඩියෝ ටොක්ස් 40ක් කරන වීඩියෝ 4ක් හදලා තියෙනවා ඒකෙන් 20ක් විතර අපි අතර මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකට අරගෙන තියෙනවා දැන් එතකොට අපිට තියෙනවා මේ 40 ඉඳලා 160 දක්වා අනිත් ටොක්ස් වලට විෂුවල්ස් දාන්න. ඉතින් දානකොට අපි ළඟ ගොඩක් තියෙනවා. ඇත්තටම ෆොටෝස් ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් පිටරට කට්ටියගේ සතිපාසල් ෆොටෝස් අපිට මේ ප්‍රශ්නේ නැති. සමහර පොඩි ළමයිගේ ෆොටෝ පෙන්නපුවාම ප්‍රශ්න එනවනේ. අන්න එහෙම දෙන්නේ නැතුව ඔතොරිටේටිව් ෆොටෝස් තියෙනවා නම් සතිපාසල් සති කැම්ප්ස් ලිඛිත දේවල් අපිට එවන්න ඔය ලියන ටික හරි කමන්නේ අපිට එවනවා නම් වොයිස් කට් එකක් දාලා වොයිස් කට් එකක් දානවා නම් දාන්න ඕනේ මෙච්චරයි. ඔය SCL එකේ හෝ 21st century එකේ සතිය නෑ. අපි සතිපාසලේ කරන්නේ ඒක සතියට දාලා ඒක අපි ඕගනික් කරගන්නවා. බුද්ධ දේශනාවේ සමස්තයට යට කරනවා. අපි ඒක කරන්නේ රසිත මාර්ගයෙන් රසිත කෙරුවේ සයිකියාට්‍රික් කෝස් එකක්.
අන්නේ ටික කියලා වොයිස් කට් එකක් එවන්න. ડોક્ટર ආසිතගේ ප්‍රෝග්‍රෑම්ස් අහලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔය කඩුවෙල කරපු ඒවා ඔක්කොම මම අහලා තියෙන්නේ. ඇත්තටම මම ඔය මේ ට්‍රාන්ස්ලේට් කරද්දිත් ඕකම මගේ ඔළුවට ආවා ඉතින්. ඒකට වොයිස් කට් එකක් එවන්න මට විනාඩි 5ක වොයිස් කට් එකක් එවන්න. එතකොට මට අල්ලගතාගේ මට හදලා එවන්න පුළුවන්. මම එක්ස්පර්ට් නෙවෙයි ඔකට. මම දැන් තමයි ඇත්තටම මේ සුප් එක හැඳි ගෑවෙන වෙලාව. ඒකෙන් තමයි සතිපාසලේ ඉදිරි ගමන හැදෙන්නේ. එතකොට මට තියෙන කොන්ෆරන්ස් දෙකක් විතර ඉස්සරහට කියන්න. එතකොට මම ඕක තමයි කොන්ෆරන්ස් එකේදී කියන්නේ. මේ සතිය වඩනකොට මේ සා විශාල වැඩක් වෙන උඹ දැනගන්න ඕනේ. දැනගන්නවා නම් මෙන්න බඩු. දැනගත්තේ නැතත් සතිය වඩනකොට මෙන්න මෙච්චරක් දුරදිග ගමනක් යන්න පුළුවන් කියන එක තමයි කියන්න තියෙන්නේ. දැන් මොකද කරන්නේ? ජොබ් එක මොකද්ද කරන්නේ? උගන්වනවා. ස්වාමීන් වහන්සේ මම මේ අපෝ ස්වාමීන් වහන්සේ මට උගන්වන්න පුළුවන් පොඩි ළමයිට බෑම ගන්නවා කැම්පස් හරි අම්බ කරන දේ කියපන්. හරි උගන්වනවා නෙවෙයි. දැන් කරන්නේ ස්වාමීන් වහන්සේ මේ බත්තු වෙන එක. ටැක්ස් ගෙවන්න නැති අය පස්සේ අනෙක්. ටැක්ස් ඔඩිට් කෙනෙක් ස්වාමීන් වහන්සේ CRA එකේ වැඩ කරන. කැනඩා රෙවෙනියු ඒජන්සි එකේ වැඩ කරන. මම ආයෙත් කියන්නේ මොකක්ද ජොබ් එක? මම වැඩ කරන්නේ ස්වාමීන් වහන්සේ කැනඩා රෙවෙනියු ඒජන්සි එකේ මම ටැක්ස් ඔඩිට් කෙනෙක්. ටැක්ස් ගෙවන්න නැති ටැක්ස් ඔඩිට්. ටැක්ස් ඔඩිට් ටොරන්ටෝ එකයක්ද කොහෙද ඔය කොහෙද ටොරන්ටෝද මන් දන්නේ තව කොහෙද මේ ඩැන්ඩිනෝනදකොද ඒකේ වැරදියට කෙනෙකුට ටැක්ස් ගහලා. ගෙවන්න නැතුව කරන්න බෑ. මොකද උන් හරි සැරයි. ඊට පස්සේ මට ඇවිල්ලා කියන සංසාරි මඟුලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම ඇතේ වැරද්ද. ඊට පස්සේ මං කෝ ඉස්සරහට ගෙවිලා යන විදිහට හදලා දාපන්. මේ ওই මිනිස්සු දැම්මොත් එහෙම ටැක්ස් ඉරුවා කිව්වොත් එහෙම ආයේ මොකුත් නැහැ කිසිම සමාවක් නැහැ. ඔඩිට් එකේ නෙවෙයි ගොඩක් වෙලාවට ටැක්ස් ක්ලේම් කරන පැතිවල පුදුමාකාර සෙල්ලමක් තියෙනවා. ඉතින් ඔය පිටරටවල දුවන්නේ තනිකර ඔය ටැක්ස් ස්කීමක් නේ යන්නේ. හරි ඒ නැති උඹේ හොදලා ගන්න දෙයක් ඇත්තේ නැහැ. මෙන්න ගමන් දැන් සතිය කරලා හරි ප්‍රින්ට් ටිකක් කරගනි. එහෙමයි සායිනල්. අතුරු සිංහ තමයි නැත්තම් හරිද? එහෙමයි සායිනල්. නිකන් සාමාන්‍ය ශාක්‍ය සිංහ වෙන්න බලපන්. ඔය අතුරුකම් කරගෙන ඉඳලා කාටවත් හරියන්නේ නැහැ. ওই වැඩේ හොඳයි හැබැයි. සීල් එක අල්ලලා ට්‍රාන්ස්ලේට් කරලා ධම්මවිහාරය ආමොත් කරගෙන මම තාම චුට්ටක යනවා කඩුවෙල. ඒක නිසා මේ සන්තෝෂයි නිරංජටත් ස්තුතියි. මම ඇතින් ඒ සම්පප්පලාව බොරු අනම්මන ටිකක් කියුණා නම් ඒක එඩිය ගණන් ගන්න එපා. ඉතින් අර මේ කියනකොට හප්පලා කියන්න එපා. ඒකකොට ටිකක් ඔය ටිකක් අතිශෝක්ති වෙනවා. වෙන කවුරුද කතා කරනවද? හොඳයි අපි 9:00 වෙලාව 9:20යි. තව විනාඩි 10ක් විතර 15කුටින් ඇත්තටම අපිට අවසර තියෙනවා. නමුත් මම 15කුටි ඉල්ලා හිටනවා. විනාඩි 10ක් විතර අපිට පොඩ්ඩක් අතිරේකයක් තියලා අනුශාසනාවක් කරන්න කියලා. පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සෙනසුරාදා දවසේ සිදු කරනු ලබන ධර්ම සාකච්ඡාවයි දැන් මේ නිමා වුණේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක දෙස් විදෙස් සදැහැති පිරිසක් එක්ක යෝගාවචර පිරිසක් එකතු වුණු ධර්ම සභාවක පූජනීය 13 කුලී ස්වාමීන් වහන්සේ බණ පොතින් දහම් කරුණු ඉදිරිපත් කරන්නට යෙදුනේ. වැඩි විස්තර සපයමින් පූජනීය නායක ස්වාමීන් වහන්සේ රටට ගැලපෙන, ඉදිරියට ගැලපෙන, මතුමත්තට ගැලපෙන, දරුවන්ට ගැලපෙන වැඩපිළිවෙලකුයි මේ සකස් කරගෙන යන්නේ. ඒකටත් අවශ්‍ය කරුණු ඉදිරිපත් කරමින් සිද්ධ කරගත්තා වූ පිණුත් අපි සම සම්බන්ධ වෙලා ඉදිරිපත් ඇති කරගත්තා වූ පිණුත් අපිටත් ලෝය ඇසමටත් නිවනින් සැනසෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළ මෙසේ පින් දෙමු. මෙත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. මෙත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. මෙත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරං. ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය.
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය.